හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි නිසරණවනේ පවත්වන 262 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්න වාර්තා ලැබිලා තියෙනවා. අපි එහෙමනම් ඒ වයින් අපේ වැඩසටහන පටන් ගමු. එහෙමයි ගරුතර ස්වාමීන් වහන්සේ අද නම් වාර්තා 15ක් විතර ඊටම සාර්ථක දිග වාර්තා ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක වාක්‍යයට වඩා දෙයක් තියෙනවා. පළවෙනි වාර්තාව තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව ලබා දී ඇති උපදෙස් අනුව පාදවල යටිපතුලේ ස්පර්ශයන්ගේ ඇතිවීම හා නැතිවීම පිළිබඳව දකිමින් සක්මන් භාවනාව වඩමි. එක පාදයක පොළොව මත තබන මොහොතේ සිට නැවත පාදයේ ඔසවන තෙක් දැනෙන සියලු ස්පර්ශයන්ගේ වෙනස්කම් නිරීක්ෂණය කළෙමි. ඒ කුඩා කුඩා ස්පර්ශ රාශියක් තුලද නිරීක්ෂණය වනුයේ ධාතුන්ගේ විවිධාකාර වූ ස්වરૂපයන් බව එනම් අඩු වැඩි වශයෙන් බව ප්‍රකටය. උදාහරණයක් ලෙස පඨවි ධාතුවම එහි එක් එක් ස්වરૂපයන්ගෙන් එනම් රළු සුමට සිනිඳු ආදී වශයෙන්ද හඳුනා ගතිමි. එමෙන්ම පාද ස්පර්ශය වන විට පොළවේ දැනෙන සීතල ගතිය අනෙක් පාදයේ ඔසවන විට පොළව මත පිහිටා ඇති පාදය ටිකක් වැලි මත එරී යන ස්වභාවයේදී වඩා සීතලක් ලෙසද ආකාරයෙන් ධාතුන්ගේ විවිධ ස්වરૂපයන්ගේ ඇතිවීමත් නැතිවීමත් ලෙස මේ ස්පර්ශ හඳුනා ගනිමින් සක්මන් කරමි. නමුත් දැන් ඒ බොහෝ ඒකාකාරී අත්දැකීම් පෙළකි. කොච්චර සක්මන් කළත් මෙච්චරයි නේ වගේ හැඟීමක් ඇති වේ. මා සක්මන් භාවනාවේ වෙනස් කළ යුතු තැනක් හෝ නිවැරදි කිරීමක් අවශ්‍ය නම් උපදෙස් දෙනසේක්වා. හරි. හොඳයි. හැබැයි වැඩේ නම් වෙනවා අර හිතේ පොඩි අප්සෙට් එකක් තියෙන එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතෙන්ට එන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒ කියන්නේ මුලදී අපිට ඔච්චර ඉතින් ධාතු ලක්ෂණ වශයෙන් වැටහෙන්නේ නැහැ. අපි ඉතින් යන්තම් ඔහේ හිත මෙල්ල කරගෙන පොඩ්ඩක් මේ පාදයේ ස්පර්ශයේ හිත තියාගෙන යනවා. හැබැයි ඕක ටික ටික වර්ධනය වෙන්න ඔතෙන්ට එනවා. ඒ කියන්නේ දැන් මෙතන අපි පොඩ්ඩක් ඉතින් තව විස්තර වශයෙන් කියනවා නම් පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක් කියලා ඉතින් මර සම්පූර්ණ භෞතික ලෝකය බුදුදහමේ විස්තර වෙනවා. ඒ කියන්නේ මේ මුළු අපිට දැනෙන දේවල් ඒ කියන්නේ භෞතික ලෝකයේම සතර මහා ධාතුන් විදිහට තමයි නිරූපණය කරන්නේ. එතකොට ඒ නිරූපණය කරද්දී එතන තියෙන බොහොම ප්‍රාථමික මට්ටමේ දැනීම් රාශියක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ පඨවි ධාතුව අපිට දැනෙන්නේ තද ගතියක්, මෘදු ගතියක්, රළු ගතියක්, සිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්. ඔන්නේ ලක්ෂණ 6න් තමයි අපි හඳුනගන්නේ දැන් මෙතන තියෙන්නේ පඨවි ධාතුවයි කියලා. හිතන්න දැන් මම මේක අල්ලන් හින්දාදී මේකේ බර ගතියක් තියෙනවා. නැත්නම් සහැල්ලු ගතියක් විදිහට මේක අනිත් පැත්තට කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ රළු ගතියක් තියෙනවා. මේක අල්ලනවා රළු ගතියක් තියෙනවා. නැත්නම් සිනිඳු ගතියක් තියෙනවා. ගොරෝසු ගතියක් තියෙනවා, මෘදු ගතියක් තියෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණ 6 පඨවි ධාතුවේ නිරූපණයක්. කොහේ හරි අපි ඇවිදිනකොට මේ බඳු ලක්ෂණ අපිට දැනෙනවා කියන්නේ එතන පඨවි ධාතුව තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ආපෝ ධාතුව කියන එක ගලාගෙන යන ස්වභාවය. එහෙම නැත්නම් පිඬු කරන ස්වභාවය. දැන් අපි හිතමු අපි සිමෙන්ති කුඩු ගොඩකට වතුර ටිකක් දැම්මම ඒක ගුලි ගැහෙනවා නේද? ආබන්ධන ලක්ෂණයක් තියෙනවා. ඒකට බැඳ ගන්න ගතියක් තියෙනවා. එතකොට මේ බැඳ ගන්න ගතිය ඇවිල්ලා ආපෝ ධාතුවේ ලක්ෂණයක්. ඊට පස්සේ ගලාගෙන යන්නේ ආපෝ ධාතුවේ ලක්ෂණයක්. එතකොට ඔන්නේ ලක්ෂණ දෙක තියෙනවා නම් කොහේ හරි අපි දකිනවා නම් එතන එතකොට ආපෝ ධාතුව තියෙනවා. වතුර වගේ ස්වභාවයක් තියෙනවා. තේජෝ ධාතුව ඉතින් අමාරු නෑ තේරුම් ගන්න. උණුසුම සිසිල කියන්නේ තේජෝ ධාතුව. ඊළඟ වායෝ ධාතුව තමයි අපිට චලනය කරන්න උදව් වෙන්නේ. හැම චලනයකම එතකොට වායෝ ධාතුව නිරූපණය වෙනවා. ඒතර මෙන්න මේ ලක්ෂණ කොහේ හරි අපි අත්දකිනවා නම් එතන ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් අපි තේරුම් ගන්නවා. දැන් අපි ටික ටික සක්මන ගෙනෙන්නේ ඔන්න ඔතෙන්ට. අපි වම දකුණ කියලා පටන් ගත්තට, ඔසවනවා තබනවා කියලා පටන් ගත්තට, ඒ ඇවිල්ලා නිකන් අර මේ කිරි කට ගන්නවා, ලංකිරි කට ගන්නවා වගේ දෙයක් එතන තියෙන්නේ. පස්සේ ඉතින් එතන පුළුවන් වුණාට පස්සේ ඒවා ඔක්කොම අතහැරලා බොහොම සංසුම් මනසකින් මේ දැනෙන දැනීම එක්ක අපි අපේ කටයුත්ත කරගෙන යනවා. තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා. අන්නේ ලක්ෂණත් එක්ක තමයි ඊළඟට අපි සම්පූර්ණයෙන්ම අපේ භාවනාව කරගෙන යන්නේ. ඉතින් අන්තිමට බැලුවාම දැන් මේ ලක්ෂණ හොඳට ප්‍රකට වෙලා එනවා. අන්තිමට දැන් මේ කරන කෙනෙක් නැහැ. නේද? දැන් අපි පටන් ගත්තේ නම් ඔන්න මේ කදපොලාරච්චි මහත්තයා කියලා තමයි පටන් ගත්තේ. අන්තිමට කදපොලාරච්චි මහත්තයා නැහැ. දැන් තියෙන්නේ තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති නේද? ධාතු රාශියක් විතරයි අන්තිමට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒතර ඕවා දැනගන්නවා අපි නාම පැත්තකින්. දැන් මේ තද ගතිය අපිට දැනුණට නැත්තම් තද ගති තිබුණට ඒක දැනගන්නත් ස්වභාවයක් තියෙන්න ඕනේ නේද? ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. අන්න ඒකයිලා මානසික ක්‍රියාකාරීත්වයක්. ඒතර රූපී ධර්මතා රසක් තියෙනවා ඔය තද ගති, රළු ගති, උණුසුම් ගති මේ විදිහට ඒ ධාතු ක්‍රියාකාරීත්වය.
ඒගොල්ලන්ව නිවැරදිව හඳුනා ගන්න, තේරුම් ගන්න උපයෝගී වෙනවා මානසික ක්‍රියාකාරීත්වය. එතකොට ඔන්න අපි දෙකක් වෙන් කරගත්තා. මෙතන නාම රූපවල දෙකක් තියෙන්නේ. නැතුව මෙතන සත්වයේ පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා ඔන්න යම් අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකේ යම් ලක්ෂණ ඔය මේ වார்த்தාවේ තියෙනවා. එයාට හොඳට දැන් මේ ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙනවා කියලා තේරලා තියෙනවා. ඉතින් ඒක හොඳයි. දැන් එහෙම හැබැයි ඔක තේරුම් ගනිමින් යනකොට යම් වෙලාවක ඔක ටිකක් එපා වෙනවා. ඒ කියන්නේ දැන් ඔය ධාතු ලක්ෂණනේ නිරූපණය වෙන්නේ. දැන් අපේ හිතට එපා නොවි තියෙන නම් අපි යාට ටිකක් ආස හිතන දෙයක් දෙන්න ඕනේ. ඉතින් අපි ඉතින් චිත්‍රපටි බලන්නේ, සුන්දු අහන්නේ, ගඳ සුවඳ බලන්නේ. ඉතින් ඔය ඔක්කොම කරන්නේ ආයේ කැමති දේවල්. නැත්නම් හරි ඒකාකාරී. ඉතින් යාට නිින්ද යනවා. මොකද නැහැනේ කිසි උත්තේජනයක්. දැන් ඔය සක්මනේදිත් ඔය දේ තමයි වෙන්නේ. සක්මනේදී ඔය විදිහට අපි සතර ධාතු ක්‍රියාකාරීත්වය දකිමින් වාසය කරද්දී මෙයාට ලොකු උත්තේජනයක් නැහැ. ඉතින් එතකොට යාගේ එක පැත්තකින් කම්මැලිකමක් එන්න පුළුවන්. හරි ඒකාකාරී කියලා හිතෙන්න පුළුවන්. අනිත් එක මේවැය තියෙන තව ටිකක් ගැඹුරට යනකොට මේවා තව ප්‍රකට වෙන්න ඒ තුලිනුත් මෙයාට මේක එපා වීමක් තමයි වෙන්නේ. ඉතින් ඒ ටික හැබැයි අපේ පැත්තෙන් වෙන්න තියෙන්නේ එපා වුණාට මේකේ මේ ලක්ෂණ ටික පෙනුනට මොකද අපි අඛණ්ඩව මොකක්ද ඒකට කියන්නේ කාලසටහන කරන්න ඕනේ. එපා වීම කියන එක ඒ කියන්නේ දැන් එපා වීම කියන එක මේ භාවනාවේ ප්‍රතිඵලයක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන මේ එපා වෙනවා කියන්නේ අර කම්මැලි වීමම නෙමෙයි. දැන් අපි භාවනා කරන්න ආපු එක්කෙනා හොඳට මුලින් ඉඳන් මහන්සි වෙලා කරගෙන යනවා. ඉතින් මේ අතරමඟදී මෙහෙම මොකද දැන් මේ මට උනේ මොකද මේ කම්මැලිකමක් එන්නේ දැන් එපා වෙලා තියෙන්නේ මොකද කියලා ඉතින් ගැටලුවක් එන්න පුළුවන්. එතන ඇවිල්ලා මේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි එතන මේ කම්මැලිකමක් එන්නේ. එහෙම නැත්නම් එයා තුල ආපු නිකන් අර භාවනාව සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ භාවනාවේ පාවීමක් නෙමෙයි. භාවනාව තුලින් ආවා දැන් මේ තියෙන తত্ত্বය නැත්නම් එයාගේ අත්දැකීම ගැන හිතේ එක්තරා අන්දමක ප්‍රතික්ෂේප කිරීමක් නැත්නම් ඒ අත්දැකීම කලින් තරම් විචිත්‍ර නොවීමක් පැත්තක් උදා වෙනවා. ඉතින් එතකොට යම්කිසි කම්මැලිකමක් එන්න පුළුවන්. ඉතින් එතකොට අපි අර කොච්චර බැලුවත් ඔච්චරයි කියලා අතහරීම නෙමෙයි තියෙන්නේ. තව පෙන්වන්නයි තියෙන්නේ. ඒතර ඒ කියන්නේ අඛණ්ඩව අපේ ටයිම් ටේබල් එකේ ඉන්නයි එතෙන්දී අවශ්‍ය වෙන්නේ. හිත පොඩ ඊළඟට හුරු වෙනවා මේ කියන්නේ අර රූප බලලා සද්ද අහලා ඒ හරිම කාම ලෝකයේ සතුටු වෙන හිත දැන් මේ එහෙවා හොයන්නේ නැතුව මේ බොහොම සරල උපේක්ෂා සහගත අරමුණකත් සතුටින් ඉන්න පුළුවන් තත්යකට එයා හදා ගන්නවා. ඉතින් ඒක අපි උගන්වන්න ඕනේ යාට. ඒක පුහුණු කරලා ගන්න ඕනේ. මුලදී යාට තේරෙන්නේ නැහැ. යා තේරුම් ගන්න තියෙන හැම තිස්සෙම සින්දු අහන්න ඕනේ. හැම තිස්සෙම රූප බලන්න ඕනේ. හැම තිස්සෙම ගඳ සුවඳ බලන්න ඕනේ. හැම තිස්සෙම රස බලන්න ඕනේ. හැම තිස්සෙම ස්පර්ශයන් ලබන්න ඕනේ. ඉතින් එහෙමනේ සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ නේද? අපිට එකක් එපා වෙනකොට අපි තව එකකට යනවා. පත්‍රයක් බල ඉන්නවා. ඒක එපා වෙනවා. ඔන්න ටීවී එක දා ගන්නවා. ටීවී එක ටිකක් බල ඉන්නවා. ඒක එපා වෙනවා. ඔන්න සින්දුවක් අහනවා. සින්දුව අහලා ඉඳලා ටිකක් එපා වෙනවා. ආයි ටීවී එක බලනවා. ඉතින් ඔහොමනේ අපි හැම තිස්සෙම මේ ඇස්කන්නාසාදී ඉඳුරන්ගෙන් පුළුවන් තරම් උත්තේජනය කරමින් තමයි අපි ජීවිතය ගත කරන්නේ. දැන් ඒතර වෙන පැත්තක් මේ අපි ඉගෙන ගන්නේ එහෙම උත්තේජන නොදී අපි මේ තියෙන දේ නිරීක්ෂණය කරමින් දකින්න දේ ඇහෙන දේ දැනෙන දේ ඒවා නිරීක්ෂණය කරමින් විතරක් යද්දී එක්තරා අන්දමක ඒකාකාරීත්වයක් දැනෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක ටිකක් හැබැයි කරගෙන යන්න එහෙම අර රූප ඉල්ලන ගතිය, සද්ද ඉල්ලන ගතිය ඒවා පොඩ අඩු වෙලා මේ තියෙන දේත් එක්ක ඉන්න පුළුවන් ගතියක් ඇති වෙලා එනවා. ඉතින් ඒකට හුරුවක් තමයි ඇති කරගන්න තියෙන්නේ. ඒ නිසා මේ වார்த்தාව ඊටාම හොඳයි. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ඒ නිසා අර ඉස්සරහටත් ඕකම තමයි තියෙන්නේ කියලා මේ අධෛර්ය වෙන්න එපා. දිගට කරන්න. හොඳයි. ස්වාමීන් වහන්සේ මෙතනදී ධාතු වශයෙන් දැනෙන එක ඒ විදිහට මෙනෙහි කිරීම කමක් නැද්ද? ඒක මෙනෙහි කිරීමක් කියන්නේ වචනයෙන් මෙනෙහි කිරීමක් නෙමෙයි උතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. හිතෙන් හිතන දැන් හඳුනා ගන්නවා. දැන් හිතන්න දැන් මම මෙහෙම අත තියන් ඉන්නවා. දැන් මෙහෙම අත තියන් ඉන්නකොට මේ අතේ බර මට දැනෙනවනේ. එතකොට ඒ දැනීම තේරුම් ගන්න මම කල්පනා කරන්න ඕනේද? මම මෙනෙහි කරන්න ඕනේද මේ බරයි කියලා එහෙම හිතන්න ඕනේ නේද? මට ඒක තේරෙනවා. ඍජුවම මට තේරෙනවා. දැන් හිතන්න මහත්තයා දැන් ඔය මයික් එක අල්ලන් ඉන්නවා. දැන් ඒක මයික් එකේ තියෙන සිනිඳු ගතියක්, තද ගතියක් අතට දැනෙනවා. එච්චරට ඍජුයි. මේක පටවි තමයි කියලා දැනගන්න. එහෙමවත් අවශ්‍ය නැහැ. ඒ වචනේවත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම අර විස්තර කිරීම සඳහායි මේ වචන ටික කියලා දුන්නේ. දැන් අපි භාවනාව කරගෙන යනකොට ওই වචන මතක් කර ඉන්න අවශ්‍ය නැහැ. හාමුදුරුවෝ මොකද්ද මේ කිව්වේ තද ගතියක් නම් මේ පටවිද ආපෝද කියලා එහෙම මතක් කර ඉන්න අවශ්‍ය නැහැ. අපිට මේ දැනීම් ටික හොඳට තේරෙනවා නම් එච්චරයි. ඒවත් එක්ක හොඳට මේ දැනීම් හඳුනා ගනිමින් යන්න විතරයි තියෙන්නේ. නම් ගම් අවශ්‍යවත් නැහැ. ඔව්. හොඳයි. බොහොම පිං ඊළඟට පරයන්ක භාවනාව ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි.
මුලින්ම සම්පූර්ණ කායට සිත යොමා සුළු මොහොතක් භාවනාවේ යෙදෙමි. එවිට හුස්ම රැල්ල ඉබේම ප්‍රකට වෙයි. හුස්ම රැල්ලේද එක ආශ්වාසයක ඇති සියුම් වෙනස්කම් නිරීක්ෂණය කරමින් ප්‍රශ්වාසයේද එලෙසම දක්මින් භාවනා කරමි. හුස්මක් ආරම්භයේ සිට අවසානයේ දක්වාත් ප්‍රශ්වාසයත් මගේ පාලනකින් තොරව සිදුවන ක්‍රියාවලියක් දෙස බාහිර පුද්ගලයෙකුසේ බලා සිටිමි. ඒ අතර සම්පූර්ණ තද ස්වරූපයෙන් තිබුණු මාංශ පේශීන් ලිහිල්වනු දැනේ. විශේෂයෙන්ම මුහුණේ එය සිදුවන බව ප්‍රකටය. මෙසේ භාවනාවේ යෙදී සිටින විට එක්වර ලොකු උඩකින් වැටෙනවා වගේ දැනී තිගැස්සෙයි. මේ බාධාවක් නොවි දිගටම භාවනාව වඩා ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි. යන විදිහ හොඳයි. ඒ කියන්නේ මේ වගේ කනර අපි හිතපු දෘෂ්ටි කෝණයෙන් වෙනත් දෘෂ්ටි කෝණයකට මාරු වීම වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන්වලදී නිකන් තිගැස්සීමක් එන්න පුළුවන්. ඒක ඇත්තට ගණන් ගන්න එපා. කරන විදිහ හොඳයි. දිගට කරගෙන යන්න. හරි. දෙවනි වார்த்தාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. වැලිමල්ුවේ සක්මන, කොහුපැදුරේ සක්මන හා සිමෙන්ති පොළවේ සක්මන ආකාර තුනකට පතුල් වලට දැනේ. කොහුපැදුරේ පාද තබන විට පැදුරේ රටාව පතුල් වලට හොඳින් ඇදී පැවතුණි. ඇතැම් අවස්ථාවල ඇවිදිනවාද නැද්ද යන්න නොතේරෙන අවස්ථා විය. හිස් බවක් දැනුනි. ඇතැම් අවස්ථාවල සුළු මොහොතක සිතට ඊතා ප්‍රබෝධමත් බවක් විය. එය විටින් විට සිතේ පැවතුණි. බොහෝ විට සක්මන් මළුව මා පසු කර යන බවක් දැනුනි. පර්යංක භාවනාව. පර්යංකේ පටන්ගත් මුල් දිනවල අධික නිදිමතක් පැවතුනද දැන් පර්යංකේ සිදු කරන විට නිදිමතක් නොපැමිණේ. නමුත් සිතේ අවධානය වඩාත් යොමු වන්නේ අනාගත සැලසුම් වලටයි. නමුත් පැයක් පමණ පර්යංකේ සිටියෙමි. පැයකට පමණ පසු හුස්මට හොඳින් සිත යොමු විය. නාසයට සිත යොමු වෙද්දීම උදරය හා පපුව ඉහළ පහළ යන ආකාරයද හොඳින් දැනුනි. මීට පෙර එම චලන දැනුනේ මුලින්ම උදරයේය. ඉන්පසු පපුවේ චලන දැනුනි. දැන් හුස්මට සිත යොමු කරන විට නාසය, පපුව, උදරය යන තුනේම චලන එකවර දැනේ. මේ අතරින් සිහින්ව හෘද ස්පන්දනයේද දැනෙන්නට පටන් ගත්තේය. හෘද ස්පන්දන චලන හා ශ්වසන චලන ආකාර දෙකකට සමාන්තරව දැනෙන්නට විය. එම මොහොතේ අධික විඩාවක් සහ අධික බියක් දැනුනි. ශරීරයෙන් යම් කිසිවක් ගැලවි පිටතට යන්නක්සේ වැනි හැඟීමක් දැනුනි. හොඳයි. බයින්න දෙයක් නැහැ. දොස්තර මහත්තයෙකුත් ඉන්නවානේ. ඇත්තටම දැන් ඔතන මුලින් අර කියලා තියෙන දැන් සක්මන කරද්දී අපිට ඒ දැනෙන දේවල් ඇත්තටම හරි විචිත්‍රයි. දැන් අපි ඔයා බලලා නැහැනේ කොයි වෙලාවකවත්. ඔහේ ඉතින් කය ඇවිදිනවා. ඉතින් අපි වෙන ලෝකයකනේ ඉන්නේ. අපි දැන් මේවා ටිකක් සැලකිල්ලෙන් බලන්න තමයි තේරෙන්නේ. සමහරලාට එක කකුලක් පැත්තකට හිටින්නේ. මේ හරියටම තියන්නේ නැහැ අපිට. 100%ක් මේ වම් පැත්තයි දකුණු පැත්තයි සමාන නැහැ. එක කකුලක් ඇදයි නැත්තම් කොටයි එහෙම වැටෙන්න ගන්නවා. ඊළඟට බර මාරු වෙන ඒවා තේරෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ ඉතින් මේ කයේ දින සුළු දෙනස්කම් පවා පොඩ වැටෙන්න ගන්නවා. කිසි වරදක් නැහැ. ඉතින් ඒවා හදන්න නෙමෙයි ඉතින් මේක කරන්නේ. මේ ඒවා තේරෙනවා කියන්නේ අපේ අවධානය හොඳට කයට ආවා කියන්න තමයි එකෙන් තේරෙන්නේ. හොඳට දැන් කයත් එක්ක අපේ හිත ඇසුරු කරනවා, අවධානය තියෙනවා. එතකොට අර සුළු වෙනස්කම් පවා අපිට වැටහෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් නිදිමත අඩු වෙච්ච ගතිය ඒ ඉතින් ඔක්කොම අර දැන් හිත හොඳට ප්‍රබෝධමත් වෙලා අවදිමත් වෙලා එනවා. දැන් අවදිමත් බවයි සතිමත් බවයි කියන්නේ දෙකම එකයි. අපි හොඳ අවදියෙන් ඉන්නවා කියන්නේ සිහියෙන් තමයි ඉන්නේ නේද? ඉතින් ඒතකොට සිහිය තියෙනවා කියන්නේම අවදියෙන් ඉන්නේ. ඊට පස්සේ තව උතන එකතු කරන්න වෙන විශේෂ දෙයක් නැහැ අත්‍තරම. ඒ කියන්නේ දැන් කරලා තියෙනවා හොඳටම හොඳයි. ටික අර භාවනාව එක්ක නැත්නම් Taman එක්ක ඉන්න ගතිය වැඩි වෙලා තියෙනවා. මුලින් එන්නේ කයත් එක්ක ඉන්න ගතිය. කායानुපස්සනාවෙන් පටන් ගන්න එකයි. මොකද අපිට මේ කය උපයෝගී කරගන්න පුළුවන් සිහිය දියුණු කරන්න. එතනින් තමයි යන්න මේ සතිපට්ඨානය දියුණු කරන්න හොඳම ප්‍රවේශය තියෙන එතන. පටන් ගන්න පුළුවන්කම තියෙන එතන කායानुපස්සනාවෙන්. ඉතින් ඒක කරන්න හිත ඉන්නවා කයත් එක්ක. Tamanට තේරෙන්න ගන්නවා. දැන් එළියට ගියත් ආයි කයට එනවා. කය ඇසුරේ ඉන්න හිත පුරුදු වෙනවා. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ හරි ලස්සනට කියනවා. අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. දැන් මේ ඉදීම හැමදේම බල හිටියා, අනුන් දිහාම බල හිටිය, වෙන දේවල් බල හිටිය හිත හරියට නිකන් ඇතුලේ පුටුවක් තියලා වාඩි කරලා තිබ්බා වගේ අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති. මේ ඇතුළතම හිත වාඩිලා ඉන්නවා. ඇතුළතම හිත හොඳට ස්තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් නිරූපණය වෙනවා දැන් කය ඇසුරේ හිත තියෙනවා කියලා. ඉතින් බොඩි අවයර්නස් කියන්නේ ඉතින් ඕකනේ නේද? බොඩි අවයර්නස්, සෙල්ෆ් අවයර්නස් කියලා ඉතින් අපි යන්නේ ඔතෙන්ට තමයි. ඉතින් ඕක තව වර්ධනය වෙනවා සෙල්ෆ් අවයර්නස් කියනකොට ඉතින් අපි අපේ දැනෙන හැඟීම් තේරුම් ගන්න නේද? ඒ පැත්ත කතා කරනවා. ඉතින් එතෙන්ට යන්න බෑ මේක කරන්නේ නැතුව. ඒ කියන්නේ
අපේ කය පිළිබඳ හොඳට අවධානය පවත්වන්න නැතුව මනස පිළිබඳ තේරුම් ගන්න බෑ. ඒක න්‍යායක් වගේ යන්නේ. දැන් ආනාපාන සතියේදී එහෙම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කියනවා චිත්තානුපස්සනා කොටස්වලදී චිත්තානුපස්සනා කරන්න ගිහිල්ලා වැඩක් නැහැ ඔයාට හොඳ සතියක් නැත්තම් කියලා. සම්පජඤ්ඤයක් නැත්තම් කියලා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ පටන් ගන්න තියෙන්නේ ඔය සති මාත්‍රයෙන් තමයි. ලොකු සංසය කියනවා වගේ. කියන්නේ එතන තමයි කායानुපස්සනාවෙන් සති මාත්‍රයෙන් පටන් ගත්තට ඉතින් අපි ලොකු ගමනකට ඒක ප්‍රවේශයක් වෙනවා. ඉතින් හොඳයි වාර්තා හොඳයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. සක්මන ආරම්භයේදී පය එසවීම හා තැබීම ලෙසත් මුලින් මෙනෙහි කෙලෙමි. අනතුරුව පයට පෑගෙන දෑ පිළිබඳව මෙනෙහි කරන්නට විය. එහිදී යටිපතුලේ ඇලෙන වැලිකට පය ක්‍රමයෙන් එසවීමේදී බිමට හැලෙන බවද මා හොඳින් මෙනෙහි කෙලෙමි. වැලි පොළොවේ සක්මනේ යෙදීමට පෙර මදක් නැවතී යටිපතුලට දැනෙන සංවේදන කෙරෙහි අවධානය යොමු කෙලෙමි. එහිදී වැලි මත සිටින බවත් පොළවෙන් එන සිසිල සහ උණුසුම් බවත් මනසේ දැනෙන්නට විය. සක්මනේ යෙදෙන විට අවටින් හමන සුළඟටද අවධානය දුන්නෙමි. එහිදී එම සුළඟ ශරීරයේ නිරාවරණය වී ඇති කොටස් වලට වැදෙන බවත් එම වාතයේ සිසිල්ද උණුසුම්ද යන බවත් මට වැටහුණි. සක්මනේ යෙදෙන බොහෝ තැන්වලදී සිත වෙනත් අරමුණු කරා ගමන් කළ නමුත් ඒ බව හැඳිනගත් විගස නැවත සිත සක්මන්ට යෙදීමට සමත් විය. හොඳයි. පර්යංකය භාවනාව ආරම්භීමට పూర్වයෙන් අවටින් හැසෙන ශබ්දයන්ට මදක් ඇහුම්කන් දුන්නෙමි. කෙමෙන් ආස්වාසයට ප්‍රස්වාසයට සිත යොමු කළ මා නාස් පුඩු ළඟ දොරටු පාලකයෙකුසේ ආස්වාසය හා ප්‍රස්වාසය සිසිල්ද උණුසුම්ද යන වග මෙනෙහි කළෙමි. එසේ මෙනෙහි කරමින් සිටින බොහෝ අවස්ථාවලදී සිත වෙනත් අරමුණු කරා ගමන් කළේය. ඒ දැනගත් විගස නැවත ආස්වාසය හා ප්‍රස්වාසය කෙරෙහි සිත යොමු කළෙමි. විටක පියවී තිබෙන ඇස් නිසා එම අන්ධකාරයටද සිත යොමු විය. විවිධ වූ ආලෝකයන් එයින් දුටිමි. පසුව ක්‍රමයෙන් එයින්ද ඉවත් වීමට පියවරගත් මා ආස්වාස ප්‍රස්වාස කෙරෙහිම අවධානය යොමු කළෙමි. මා භාවනා සඳහා ආධුනිකයෙක් වන අතර කරුණු කාරණා කරුණාවෙන් පහදා දෙනු මැනවි. හොඳයි. ඇත්තටම කෙරලා තියෙනවා හොඳයි. ඒ කියන්නේ ආනාපාන සතියේදී විශේෂයෙන්ම අර සමාධි පැත්ත ඒකාග්‍රතාවයේ වැඩෙනකොට යම් සමහර වෙලාවට ඔයගේ ආලෝක ස්වභාවයන් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. එච්චරම කියන්නේ ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. සමාධි පැත්ත වැඩෙනවා කියන ලක්ෂණයක් තමයි ඒක. ඒක තව ඉතින් වැඩිලා ඕනනම් ඒක තව හොඳට ප්‍රභාෂ්වර වෙලා දීප්තිමත් වෙලා එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා දෙපැත්තෙන්ම යාවි. ඒක අපි වළක්වන්න අවශ්‍යත් නැහැ. පස්සේ ඉතින් ඒකාග්‍රතාවය මේ විපස්සනා පැත්තට යොමු කරගන්නයි තියෙන්නේ. යොදා ගන්නයි තියෙන්නේ. ඒක හැදිලා එනවා. ඒ නිසා අපි මුලදී ලොකු හෙන්ද යන්නේ මෙහෙන්ද යන්නේ සමතද වඩන්න ඕනේ විපස්සනාවද වඩන්න ඕනේ කියලා එහෙම ඉච්චර ගාණක් නැතුව මේ වැඩෙන විදිහට යන්න දෙන්නයි තියෙන්නේ. පස්සේ හිතම යාට මේ ආවේනික ක්‍රමවලට යාවි. ඉතින් එහෙම නැත්තම් පොඩ්ඩක් සාකච්ඡාවේදී හම්බ වෙනවා කොයි පැත්තෙන්ද දාන්න ඕනේ කියලා තේරෙන්න ගන්නවා. ඒ නිසා කරන විදිහ හොඳයි දෙකට කරගෙන යන්න. සක්මන් භාවනා දෙක අතුරින් මුලින්ම සිදු කළේ සක්මන් භාවනාවයි. දෙපා තබද්දී කකුල් දෙකට දැනෙන දේ පිළිබඳව අවධානය යොමු කළෙමි. පාපිස්සේ අඩිය තබද්දී රළුවට දැනුණු සමහර පියවර තිබුණි. සමහර විට වැඩි රළු ගතියකින්ද සමහර විට අඩු රළු ගතියකින්ද දැනුනි. වටපිට ශබ්ද ගැනද විටක අවධානය දුන්නෙමි. බොහෝ විටක අරමුණට වඩා පිටට අවධානය ගිය තැන් තිබුණි. සමහර විට ඉක්මනින් එය වැටහුණු අතර සමහර විට එසේ වූ බව දැන ගැනීමට මිනිත්තු කිහිපයක් ගියේය. නිදිමත දැනුනි. පරයන්ක භාවනාව පතුලේ සිට හිස දක්වා එක් ශරීර කොටස් ඉහිල් කරමින් ශරීරයේ සංසුන් කරගෙන ඉන්පසු ආනාපාන සතිය බැලුවෙමි. එවිට ශරීරයේ සැහැල්ලු වී ආනාපාන සතිය වැඩිවීමට පහසු විය. නමුත් ශරීරයේ සමහරු තැන්වල රිදීම් තිබිනි. නිදිමත වඩාත් වැඩියෙන් දැනුනි. සිත වෙනසක ගිය විට ඒ බව දැන ගැනීමට ඉක්මන් විය. ප්‍රශ්නය අපි භාවනා කරද්දී බොහෝ විට එක් අරමුණක් තබා ගන්නෙමු. ආනාපාන සතිය හෝ ළඟ දුර ශබ්ද ඇසෙන එක අසා සිටීම හෝ ශරීරයේ වේදනාවලට අවධානය යොමු කිරීම වැනි ලෙස මෙම අරමුණ ගත හැක. නමුත් මාගේ සිතේ බොහෝ සිතුවිලි පවතින අතර ඒවා ඊටා වේගයෙන් තවත් සිතුවිල්ලකට යයි. ඉහත කී පරිදි අරමුණක් නැතිව හිතේ ඇතිවන සිතුවිලි දාමයක් ආකාරයට හිතෙන විට අවධානයේ වර්තමානයට ගැනීම ගැන සිතීම අරමුණක් කරගන්නට නොහැකිද?
එනම් සිත අහකට යන විටම ගියායයි දැනගෙන වර්තමානයේ තබා ගැනීම ගියායයි දැන ගැනීම භාවනාවක් වශයෙන් කළ නොහැකිද? කියන්නේ බැරි නැහැ. ඉතින් අර වෙලා තියෙන දැන් ඔතන නිකන් ඔය පොඩි දෙයකට ගියාට නම් ගාණක් නැහැ. ඒක එක්ක ඉන්න පුළුවන්. හිත අපිව මුලා කරන එකක් නැහැ. නමුත් හිතට එන අරමුණු වල එහෙම ඒ කියන්නේ නිතරම සරලවම එන්නේ නැහැ. හිතට ඉතින් එක එක જાතිය එන්න පුළුවන්. අපි තුල වඩාගත්ත සතිමත් බවක් නැත්තම් අපි හිත දිහා බලන්න ගියාම දන්නේම නැතුව අපි යාට අහු වෙනවා. හිතන්න මොනවා හරි කවුරු හරි අකමැති කෙනෙක් මතක් වුණා. මුලදී එච්චර ගාණක් නැහැ. හැබැයි ඔක පොඩ අපි පෝෂණය කරන්න ගිහිල්ලා ඕක හොඳටම වර්ධනය වෙලා අන්තිමට භාවනා කරනවා කියලා ඉඳගෙන හොඳටම ද්වේෂයක් තමයි වෙසිලා තියෙන්නේ. මොකද අපි නොදැනුවත්ව අපි හිත දිහා බලන්න ගියා. අපි හිතුවක් කරගන්න පුළුවන් නේ කියලා. නමුත් අපි ගාව නැත්තම් අපි සතුව තියෙන සතිය දුර්වල නම් නොදැනුවත්වම නිකන් අපි යාගේ අස්සට රිංග ගන්නවා. අපි යාට නිකන් අහු වෙනවා. හිතේ ඇතුලේ කතාවට අපි අහු වෙලා අන්තිමට අපිත් උදව් කරනවා. අපි හොඳටම ද්වේෂ බරිත වෙනවා. ඒ වගේම රාග බරිත වෙන්නත් පුළුවන්. කියන්නේ රාගසිතුවිලි, ද්වේෂසිතුවිලි විශේෂයෙන්ම අපි ඔය වගේ මුලා කරන ගතිය තියෙනවා. ඉතින් අනිත් ඒවාත් එහෙම තමයි. ඉතින් ඒකයි ඇත්තටම ඔය අනතුරු ඇඟවීමක් කරලා තියෙන්නේ චිත්තානුපස්සනාවකට යනකොට මේක ආනාපාන සති සූත්‍රයේ තියෙනවා. නාහම් භික්ඛවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා කියනවා. ඒ කියන්නේ මුට්ටස්සති කියලා කියන්නේ මේ හොඳට දියුණු නොවෙච්ච සතියක්. කියන්නේ මුලා වෙන ගතිය තාම තියෙන, බින්දෙන ස්වභාවයක් තියෙන, තහවුරු නොවෙච්ච සතියක් තමයි මුට්ටස්සතිය කියලා කියන්නේ. අසම්පජානස්ස කියන්නේ මෙතන හොඳ සම්පජානකාරී බවක් නැහැ. සම්පජඤ්ඤයක් නැහැ. හොඳ ක්ලියර් කම්ප්‍රිහෙන්ෂන් එකක් නැහැ. කියන්නේ දැන් දෙයක් දිහා බලලා හැම පැත්තෙම බලන්න පුළුවන්, සුයුම්ම බලන්න පුළුවන් ගතිය තාම වර්ධනය වෙලා නැහැ. එහෙම මට්ටමකදීත් ගිහිල්ලා අහු වෙනවා. ඉතින් ඔන්න ඔය ලක්ෂණ දෙක සහිතනම් තමයි චිත්තානුපස්සනාවට ගියාට වරදක් නැහැ කියන්නේ. ඉතින් ඒක ඇත්තටම කායානුපස්සනාවේ ක්‍රමානුකූලව යෙදෙන්න ඒ යෝගාවචරයේ අවශ්‍ය කරන කුසලතාවයන් වැඩෙනවත් එක්ක ආයි නොකිය අපි කියන්න ඕනේ නැහැ චිත්තානුපස්සනාව කරන්න කියලා. කෙරෙනවා. ඉබේම කෙරෙනවා. ඒ හින්දා කලබල වෙන්න එපා. කායානුපස්සනාව කරගෙන යන්න හොඳින්. ඒක තුලින් ඒ වමනා කරන සතිය හොඳට හැදිලා එනවා. සම්පජඤ්ඤය හොඳට හැදිලා එනවා. හැදිලා එනකොට දන්නේම නැතුව ඔන්න හිත දිහා බැලෙනවා. ඊට පස්සේ මම වාර්තා කරන්නේ සායනහස මෙහෙම සක්මන කර ගියා. මම සෑහෙන වෙලාවක් ඒකේ ඔන්න තොරතුරු ටික දැක්කා. ඊට පස්සේ ඔන්න මම මේ හිතේට රාගසිත ඉල්ලක් ආවා. ඒකත් දැක්කා. හොඳට ඒක ගැන අවධානය යොමු කළා. ඔන්න ඒකත් ඉක්මනටම ගියා. ඔන්න ආයේ දේශසිත ඉල්ලක් ආවා. ඒකත් දැක්කා. ඒකත් ගියා. ඉතින් අතන ඇවිල්ලා තියෙනවා. කායනුපස්සනාව විනාඩි 30ක් විතර කළා. ඉබේටම මගේ හිත දිහත් බැලිලා ඒකත් ක්‍රමානුකූලව හැන්ඩල් කරලා තියෙනවා. වැඩේ කොට දාගෙන තියෙනවා. ඒ නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඉබේට වැඩෙන එක හරි ස්වාභාවිකයි. නිකන් අර මලක් පිපෙනවා වගේ භාවනාව හරි ස්වාභාවිකව වැඩෙන එක තමයි වඩාම සුදුසු. අපි අර පොත් කියවලා තියෙනවා මේක හොඳයි අරක නරකයි මේක උසස් එහෙම කියලා අපි හිතේ තියෙනවානේ. හින්දා අපි එකපාරට අතෙන්ට යනවායි කියලා ගිහිල්ලා තේරුමක් නැහැ. ඊට වඩා ක්‍රමානුකූලව පීවරෙන් පීවර වැඩෙන්න දෙන්න. එතකොට ඒ යන ගමන හරි සාර්ථකයි. ඉතින් ඒ නිසා අපි හිත වර්තමානයේ තියාගෙන හිතට එන අරමුණු මොනවද කියලා තේරුම් ගන්න එක නිවැරදි. කිසි වැරදක් නැහැ. ඒකෙත් සතිමත් භාවයක් තියෙන. ඒකෙත් චිත්තානුපසනාවක් තියෙන්නේ. නමුත් එතෙන්ට යන්න කලින් ඒ උමනා කරන කුසලතාවයන් දියුණු කරගෙන යන එක තමයි වඩාම සුදුසු. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන්න. සක්මන් භාවනාව. වැලිමල්ුවේ යටිපතුලට දැනෙන විඳීම් සමග සතිමත්ව සක්මනේ කෙළවරට ගොස් ආපසු හැරෙන අවස්ථාවේ අලුතින් අවදි වුණාසේ දැනේ. අවට ශබ්ද වලට හිත ගියත් සක්මනට සතිමත්ව පියවර තැබිය හැක. මෙහිදී කරවන්නේක් නැතිව සක්මන ඉදිරියට ඇදී යන බවක් පෙනේ. වැරදි යතොත් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේ චුට්ටක් කියලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මුලින් පටන් ගන්නවා යම්සි චේතනාවක් ඉස්සරහට දාගෙන. මම සක්මන් කරනවා. සක්මන් කරන්න ඕනේ කියලා ඉතින් එතන චේතනාවක් තියෙනවා. ඊට පස්සේ වැඩේ දිගට යනවා. ඉතින් අර ලොකුවට මෙතන හැම එකක් ගානෙම පියවරක් ගානෙම චේතනාව පහළ වීම හෝ ඒක අපිට අහු වෙන එකක් නෑ. ඒකේ වැරද්දක් නැහැ. අනිත් එක අර කොහොමත් කෙරීගෙන යනකොට අපි අර හිටපු කෙනෙක් කියන හැඟීම අයින් වෙලා කෙරෙන දෙයක් තියෙනවා. ක්‍රියාවලියක් තියෙනවා. කියන පැත්තට අපි ඒවි. කිසි වැරද්දක් නැහැ ඒකේ. පරයන්ක භාවනාව පරයන්කේ හොඳට පට්ටල් වෙලා හිත දිස බලන විට ටික වේලාවකදී හුස්ම රැල්ල නොදැනී ගොස් සිතුවිලි හැමතැනටම ගමන් කරයි. විරාමයක් ලැබුණාසේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේ වැඩි වේලාවක් මෙසේ සිතුවිලි නැතිව
පැහැදිලි මදි. හුස්ම රැල්ල නොදැනී උදාහරණයක් ලෙස නවත්වලා තිබෙන වාහනයක් වගේ බොහෝ වෙලා සිටිය හැක. යම් අවස්ථාවලදී ගැස්සෙන ස්වභාවයක් ඇතිවද සතිමත්ව සිටිය හැක. හොඳයි. ඒ කාගේද? වාහනයක් නවත්තලා තියෙන්නේ කායේද? ඒ වාහනේ නැවතිනවා නම් හොඳයි හැබැයි නරක නැහැ. ඔක හැබැයි නිින්ද ගිහිල්ලාද කියලා චුට්ටක් බලන්න ඕනේ. ඩ්‍රයිවර් නිින්ද ගියාමත් වාහනේ නවතිනවනේ. අවදියෙන්ම නැවතිලා තිනවනම් වඩා හොඳයි. ඒ නිසා දැන් අපි ටික ටික දියුණු කරගෙන යනකොට කියන්නේ අපේ හිතේ ඒ බඳු තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. වැරද්දක් නැහැ. කියන්නේ අපිට ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් අපේ හිතේ නිකන් හුදෙක් දැනුවත් බවක් විතරක් තියෙනවා. හැබැයි මේ දැනුවත් බව ප්‍රකාශ වෙන්න අරමුණක් නැහැ. සිතුවිල්ලක් නැහැ. හැබැයි හිත හරි දැනුවත්. ඔතෙන්ට එන්න පුළුවන්. යෝගාවචරයකට එන්න පුළුවන්. ඒ නිසා එතෙන්ට ළඟා වුණා කියන එකේ වරදක් නැහැ. ඊටාම හොඳයි. ඒක තව දියුණු කරන්නයි තියෙන්නේ. ඉතින් මුලදී එච්චර කියන්නේ අපිට එතෙන්ට ආව බවක් තේරෙන්නේ නැහැ. නිකම් අන්දමන්ද වීමක් වගේ වැටහෙන්නේ. හැබැයි පස්සේ එහෙම හැකියාවක් තියෙනවා මනසේ කියන එක තේරුම් ගන්නවා. හොඳයි. කමඨහන් වார்த்தාව ඊයේ සවස සක්මන. උදේවරුේ සක්මනට වඩා සාර්ථකව සක්මනේ යෙදුණෙමි. පාදයේ තදට ඇති වුණ වෙනස් වීම, තෙරපීම්, විලුඹෙන් පටන්ගෙන මහපට ඇඟිල්ලෙන් අවසන් වන ක්‍රියාදාමයේ හොඳින් දුටුමි. පැයක පමණ කාලයක් සක්මනේ යෙදුනත් වෙහෙසක් නොදැනුනි. පර්යංකය හිතේ කැළඹිලි භාවයේ අඩුවක් දුටිමි. ඉඳගෙන සිටින ඉරියව්වේ සිත තබා ගැනීමට සමත් වුනිමි. ඉන්පසු අවට ඇසෙන ශබ්දවලට සිත යොමු කළෙමි. පැය භාගයක් පමණ එසේ සිත යොමු කොට හුස්ම ඉහළට පහළට යන සැටි බලා සිටියෙමි. අද උදෑසන සක්මන. ඊටමත් උද්‍යෝගයකින් ආරම්භ කර පැය භාගයක් සිත යොමු කළෙමි. පාදවල යටිපතුලේ තෙරපීම හොඳින් දැනුනි. ඉන්පසු සිත කෙන්ඩාවල තදවීම, ලිහිල්වීම දුටිමි. තවදුරටත් සිත දනහිස්වල හැකිලීම දිගහැරීමට යොමු කළෙමි. සෙමෙන් උකුල්ලටය දක්වා සිත ගෙන ගියෙමි. සක්මනේ වේගයේ අඩුවීමක් දැනුනි. ඉන්පසුව සිත හුස්ම ඉහළට පහළට යන ක්‍රියාවලියට යොමු කළෙමි. පැය භාගයක් මෙසේ සක්මනේ යෙදුණෙමි. පර්යංකය පොඩ්ඩක් ඉන්න. හැබැයි දැන් සක්මනේදී හුස්ම ගැනීම ගැන බලන එක එච්චරම තේරුමක් නැහැ. මොකද එතෙන්දී අර ඌමනා කරන සක්මනෙන් ලැබෙන ප්‍රයෝජන ටික දෙමේ ඊතොර ලැබෙන්නේ. සක්මනේ තියෙන්නේ අර වෙනස් වෙන නිරන්තරයෙන් වෙනස් වෙන අරමුණකට අපි කොහොමද හරියටම ඉලක්ක කරලා හිත යොදන්නේ? යහුසුලුව හිත යොදන්නේ කොහොමද? ඔන්න ඔය අභ්‍යාසය තමයි අපිට ලැබෙන්නේ. ඒක වැදගත්. මොකද අපි හිතන්න ටිකක් පස්සේ විපස්සනාවකට යනකොට අපිට කියන්න බෑ මේ කයේ කොහෙද වේදනාවක් පහළ වෙන්නේ කියලා. ඉතින් එතකොට අපිට වේදනාවක් විතරක් නෙමෙයි අපේ කයේ වෙනම ඕන ධාතු ලක්ෂණයක් වේදනාවක් ඊට හිතේ කොයි වගේ වෙලාවක සිතුවිල්ලක් එහෙම එනකොට ඉතින් එහෙනම් අපි ගාව පුහුණුවක් තියෙන්න ඕනේ අපිට ඕන වෙලාවක බොහොම යහුසුලුව ෂණිකවම උවමනා තැනට හිත යොමු කරන්න. හිතන්න දැන් සාමාන්‍යයෙන් හිත හැමතැනම විසිරලා තියෙන. අපි කියන දේ අහන්නේ නැහැ. ඉතින් ඔය මට්ටමේදී කරන්න බැහැනේ. ඉතින් අපි මේ හිත හදලා ගන්න ඕනේ. හිතන්න දැන් දන හිසේ වේදනාවක් එනවා. දැන් මම අපි වේදනානුපස්සනාව කරනවා කියලා ඉතින් හිතාගෙන ඉන්නවා. ඒතර මෙතන නම් වේදනාවක් ආවේ. ඒතර එනවත් එක්කම මම ටක් ගාලා එතෙන්ට අවධානය යොමු කරන්න ඕනේනේ. නැත්තම් මට යම් ප්‍රමාණයක් මිස් වෙනවා. ඒ කියන්නේ වේදනාව එනවත් එක්කම මම එතන ඉන්න ඕනේ. ඒක තේරුම් ගන්න. ඊට පස්සේ වේදනාව එතන තියෙන තාක් මම ඒක හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. ඊට පස්සේ අයින් වෙලා ගියයි කියලා හිතමු අපි වේදනාව. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ ආයෙ ඔන්න මේ කකුලේ පහළ වෙනවා වේදනාවක්. දැන් එතනින් මෙතෙන්ට මාරු වෙන්න සැහැණ වෙලාවක් ගියොත් දැන් ඔතන කියන්නේ හිත එක සිතුවිල්ලක් මෙතන යොමු කරනීමක් නෙමෙයිනේ. හිතේ පූර්ණ අවධානය එතෙන්ට ගන්න ඕනේ. දැන් හිතන ටෝච් එකක් අපි ફોකස් කරලා තියුණා එක තැනකට වෙන තැනකට දැන් ફોකස් කරන්න ටක් ගාලා ඉතින් මේක හරවන්න ඕනේ එතෙන්ට. ඒ වගේ තමයි මනසෙත් මේ හැදිච්ච ඒකාග්‍රතාවය එහෙනම් අපි බොහොම යහුසුලුව වෙන තැනකට හදන්න යොමු කරන්න පුළුවන් ගතිය හැදිලා එන්න ඕනේ. ඒක තමයි සක්මණෙන් හොඳටම හැදෙන්නේ. දකුණු පාදයේ තියන්නේ එක තැනක වම් පාදයේ තියන්නේ වෙන තැනක. අරමුණ වශයෙන් උත් වෙනස්, ස්ථානයේ වශයෙන් උත් වෙනස්. ඒතර ඔය කුසලතාවය සක්මනේදී හදලා දෙනවා අපිට. ඉතින් එතකොට ඒ කුසලතාවයේ සහිතව අපි වාඩි වෙලා අපි දුම් වේදනාවට බසනාවක් වඩනවා නම් ඉතින් ඒ යෝගාවචරයට ඕනම කයේ තැනක වේදනාවක් පහළ වෙනකොට එතෙන්ට අවධානය යොමු කරනවා කියන එක එච්චර අමාරුවක් නෙමෙයි. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ අපි මේ සක්මනේදී ආනාපානය වඩා ගියොත්. ආස්වාස ප්‍රස්වාසය මෙතනනේ තියෙන්නේ නේද? අපි එතනම අවධානය පවත්වමින් අපි සක්මන් කරාට ඉතින් නිකන් අර තනි අරමුණක වගේ ඉන්න ගතියක් අපිට තියෙන්නේ. අර අභ්‍යාසය අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම නම් ඇත්තටම ඒ තරම් මේ අනුමත කරන්නේ නැහැ සක්මනේදී ආනාපාන සතිය වඩන එක. සක්මනේදී සක්මන් කරන්න. සක්මනේදී පාදයේ ස්පර්ශයට හිත තියාගන්න.
පාදයේ ස්පර්ශය හොඳට බලමින් මේ දැනෙන අපි අද කලින් කතා කළා වගේ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් ඒ කටයුත්තේ නිරත වෙන්න. එතකොට හොඳ සතියක් හැදිලා එනවා. හොඳ අවදිමත් ගතියක් හැදිලා එනවා. සම්පජඤ්ඤයක් හැදිලා එනවා. විපස්සනාට උවමනා කරන මේ කුසලතාවයන් ටික හොඳට හැදිලා එනවා. හොඳයි. පර්යංකය සක්මණෙන් තැන්පත් වූ සිත ඊටමත් කෙටි කලකදී හිඳගෙන සිටින ඉරියව්වට බැස ගතිමි. කකුලේ වේදනාවක් දැනුණද ඒ තරම් වේදනාකාරී ඌයේ නැති බව හැඟුණි. හිත විසිරෙන ගතිය ටික වේලාවක් පැවතින. නමුත් නැවතත් සිත ඉඳගෙන සිටින ඉරියව්වට ගැනිනි. ඉන්පසු හුස්ම කෙටි සහ දිග වශයෙන් හඳුනා ගනිමින් සිතේ නිහඬ භවයේ ශබ්දය ගැන පමණක් හිත යොමු කළෙමි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. නිහඬ භවයේ ශබ්දය එනවනම් ඒකත් නරක නැහැ. ඒ කියන්නේ දැන් අත්‍තරම ඔය කතා කරනවා sound of silence කියලා. ඉතින් අපේ හිත ටිකක් නිශ්ශබ්ද වෙලා මේ අපි මේ යම්කිසි සරල අරමුණක් අත්දැකීමින් ඉන්නකොට නිකන් පොඩ්ඩේ නිකන් රැහැයියෝන්ගේ සද්දයක් වගේ එකක් ඇහෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපේ ඇතුළතේ යම්කිසි සමනය වීමක්, නිශ්ශබ්ද වීමක් ඇති වෙලා තියෙනවා. ඒක හොඳයි අත්‍තරම. ඒ කියන්නේ ඇතුළේ යම්කිසි සාමයක් දැන් තියෙනවා. ඉස්සෙල්ලා වගේ නිකන් නිරන්තරයෙන් කෑ ගහන ගතියක්, දෙන්නෙක් ඉඳගෙන රණ්ඩු කරනවා වගේ ගතියක් නැහැ. සංසුන් ගතියක් තියෙනවා. ඉතින් ඒකෙන් නිරූපණය වෙනවා දැන් ආධ්‍යාත්මික වශයෙන් අපි තුළ යම්කිසි සහනයක් තියෙනවා කියන ගතිය අපිට තේරෙනවා. ඉතින් මේ වගේ අත්දැකීම් ලැබෙන එක හොඳයි. ඉස්සරහට යන බව නිරූපණය වෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැනට වසර 4ක පමණ සිට සතිය පුරුදු කරමි. මෙවැනි වැඩසටහන් කීපයකට සහභාගී වී ඇත. නිවසේදීද සක්මන සහ පර්යංකය පුහුණු කරමි. අරමුණ ගෙවී යාමේදී ඇතිවන විවේකයේ තුල පැමිණෙන සිතුවිලි වල ඇතිවන නැතිවන බව දකිමි. අරමුණු උපාදානයේ නොවි පවතින අනිශ්චිත භාවයේද අත්දකිමි. දැනට මාස 2කට පමණ ඉහත ඊතා උපේක්ෂා සහගත විවේකයක් සිත තුළ තිබුණි. ඒ ඊතා ප්‍රණීතය. නමුත් පසුව ඒ ගතිය වෙනස් විය. සිත තුළ නුරුස්සන ගතිය ඇති විය. සියුම් කනගාටුවක් වැනි හැඟීමක්ද විය. පර්යංකයත් සක්මනත් කරන්නට උනන්දුවක් නොවිය. වීරය හා සතිය ගිලිහෙමින් පවතින බව දැනුනි. සිත කිසියම් ආතතියක් තුළ සිර වී ඇති බවක් දැනුනි. නැවතත් එම තත්ත්වය වෙනස් වෙමින් පවතී. ධර්මදේශනා ඇසීමටත් පර්යංකය හා සක්මන් භාවනා කිරීමටත් පටන් ගත්ෙමි. එවැනි තත්වයක් තුළ ලැබුණු මෙම අවස්ථාවට සහභාගී වූයෙමි. මෙහිදී ඊයේ සිට නිවසේදීට වඩා සක්මන හා පර්යංකය ඊතා වේදනාකාරී විය. නිවසේදී පැයක් පමණ සක්මන හා පර්යංකය කරන නමුත් ඊයේ සිට එය අපහසු විය. නමුත් වේදනා මැඩගෙන ඊතා උත්සාහයකින් සක්මන සහ පර්යංකයේ යෙදුණෙමි. ස්නායු තෙරපීමක් නිසා පාදයේ රෝගී තත්වයක්ද ඇත. මීට වසර 10කටත් වඩා පවතින නමුත් ඒවා මැඩගෙන සතිය පුහුණු කළෙමි. වයසත් සමග මෙම තත්ත්වය උත්සන්න වේ. මෙම ක්‍රියාකාරකම් වල යෙදීමට නොහැකි වේදයි බයක් විටක හිතට දැනේ. කයෙහි දරත බව හරි. ඔව්. නොදැනීම වැටහි ඇත. හොඳින්ම වැටහි ඇත. සතිය පුහුණු කිරීමේදී ඇතිවන මෙවැනි බාධා මැඩගෙන ඉදිරියට යන විට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි. ඒ කියන්නේ දැන් අපිට අර වගේ අනිශ්චිත භාවයක් කිසිවක් උපාදාන නොකරන තත්වයක් හිතේ උදා වුණා නම් ඒක රැකගන්න එක තමයි වටින්නේ. අපිට ඒක මග හැරෙන්න පුළුවන් වෙන වෙන දේවල් නිසා වෙන වෙන කියන්නේ භාවනා කරගන්න බැරි වීම වගේ ප්‍රශ්න නිසා. හැබැයි ඉතින් දැන් ආයෙත් එතෙන්ට තමයි පැමිණෙන්න තියෙන්නේ. ඉතින් එතෙන්ට පැමිණෙනකොට අර දැන් අපිට වෙන එක ප්‍රශ්නයක් තමයි මුලදී ටිකක් ගැඹුරු සමාධියකින් වගේ තමයි මේ බඳු තත්ත්වයක් අත්දකින්නේ. හැබැයි පස්සේ එහෙම එකක් නැහැ. නිකන් සරල බවකින් තමයි ඒක දැනෙන්න ගන්න. ඒතකොට ඉතින් අපිට හිතෙන්නේ මේ දැන් සතිය දුර්වල වෙලා සමාධිය කැඩිලා මොකක්ද දැන් මේ වෙලා තියෙන්නේ කියලා ඉතින් අපේ හිත ප්‍රශ්න කරනවා. නමුත් ඒකේ වැරද්දක් නැහැ. වැරද්දක් වෙලා නැහැ. අපි මුලින් සමාධියක් ඇසුරේ ඒ බඳු අනිශ්චිතතාවයක් අත්දකින්නවා, උපාදාන නොකිරීමක් අත්දකින්නවා. හැබැයි පස්සේ ඒක වර්ධනය වෙලා එහෙම දෙයක් නැහැ. නිකන් ඇවිදිනකොටත් හිත උපාදාන කරන්නේ නැහැ. අනිශ්චිතවම තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අපි බස් එකක් යනකම් බලන් ඉන්නවා. හිත කොහොම නිස්කලංකව තියෙනවා. උපාදානයක් නැහැ. ඉතින් එතෙන්ට එන්න පුළුවන්. ඒ නිසා කාගෙද දන්නේ නැහැ ප්‍රශ්නේ. වෙනින්ගේද? හා. හරි පොඩ්ඩක් හරි. අතන තියෙනවා. දැන් එතෙන්ට එන්න බැරිද තාම? මයික් එක පොඩ්ඩක් ගන්න. ඔන් කළා තියෙනවද?
ඒ පරණ තැනට යන්න බැරුණත් තාම. යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හරි. හරිම පේන්ෆුල් කකුල රිදෙන්න තමයි තියෙන්නේ. හරි. මට ගෙදරදී එහෙම වෙන්නේ නැහැ. හරි. මෙහෙ ඊයේ ඉඳලා තමයි ඕන්නම් ඉතින් පොඩ්ඩක් ආසනයක් දැනටත් ඉතින් ආසනයක නම් තමයි මම දැක්කා. මාරු කරා ඊට පස්සේ ඒකේ ඊට පස්සේ අර පුඩුවකට ගියා. හරි. මොකද ඒ කියන්නේ අපිට ඔතෙන්ට එන්න පුළුවන් නම්, ඒ කියන්නේ හිතේ අනිශ්චිතතාවයකට එන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඉරියව්ව දැන් එච්චර ප්‍රශ්නයක් කරගන්න නැතිව අපිට ඕන ඉරියව්වකට යන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ සුවදායි අපි හාන්සි පුටුවකුණත් කරන්න පුළුවන් තත්ත්වයට යන්න. ඒක ගැටලුවක් නැහැ. මොකද කයෙන් අපිට වමනා වෙන්නේ සහයෝගයක් මිසක් කය වේදනාකාරී නම් අමාරුයි. හින්දා පුළුවන් තරම් කය සැහැල්ලු ඉරියව්වකම තියන්න. මේ මොකද දැන් හිතේ යම් පමණක සතිමත් බව දියුණු කරගෙනනේ අපි තියෙන්නේ යම් ප්‍රඥාවක් වඩාගෙන තියෙන්නේ. ඉතින් අපි දන්නවා දැන් නිකන් ආධුනිකයෙක් නෙමෙයිනේ. ඒතකොට යම් අවබෝධයක් වැටහීමක් තියෙන නිසා ඒතකොට හොඳ පහසු ඉරියව්වක ඉඳලා වැඩේ කරන්න. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අර ගිය මාසෙම තමයි අර මට අර පොඩි නූල්ස් නිකන් ඉරිටබල් වගේ පොඩ්ඩක් ගතියක් තිබුණා. ඉතින් ඒකෙන් මට එළියට එන්න ඕන එන්න බෑ. හරි. නිකම්ම ඒකෙන් පස්සේ හැබැයි නිකම්ම ඒක හරියා. හරි. කිසිම හේතුවක් නැහැ. කියන්නේ එහෙම ලොකු ප්‍රශ්නයක් තිබෙත් නැහැ. නිකම්ම තමයි එහෙම උනේ. ඉතින් මට හිතුණා ටිකක් පොඩ්ඩක් ඒක මං ස්වාමීන් වහන්සේට ඊට කලින් මේ ඊමේල්ස් උත් දෙවලා ප්‍රශ්න අහගෙන උත්තර දෙන්න සරන් තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් අපි කොහොම හරි කියන්නේ කායානුපසනාවකින් වෙන්න පුළුවන්, වේදනානුපසනාවකින් වෙන්න පුළුවන්, චිත්තානුපසනාවකින් වෙන්න පුළුවන්. ඕනම උපක්‍රමයකින් අපි අතනට හිත ගත්තා නම් එතන තමයි දැන් ඊළඟට බහුලීකృత කරන්න තියෙන්නේ. ඔව්. ඒතකොට තව පොඩි මගේ අත්දැකීමක් ගැන ඒක වැදගත් දෙයක්ද දන්නේ නැහැ. ඒ විවේකයේ තියෙන දවස්වල නිකන් මට එක දවසක් රෑ නිකන් කයෙන් හිත වෙන් වෙලා ගිහිල්ලා හයියෙන් කැරකිලා වගේ එකක් ගියා. ඉතින් මට බයක් හිතුනේත් නැහැ මුකුත් නැහැ. මට හිතෙනවා ඒකෙන් පස්සේ දන්නේ අරක වෙනස් වෙනවා රිලේට් කරනවද නැහැ. නෑ එහෙම එකක් නෑ. ඉතින් ඒ කියන්නේ දැන් උතන්දී කියන්නේ මේ හිත ලොකුවට කය ඇසුරු කරන ගතියක් ඇත්තෙත් නෑ. හිත හැබැයි වෙන දෙයක් ඇසුරු කරන ගතියකුත් නෑ. මට හිතුනේ ඒක නිකන් අර මරණාසන්න අත්දැකීමක් වගේ එකක්. නෑ තාම නෑ. දැන් නම් ඒක අඩු වෙලා යනවා. ඉතින් අර මට ඒ කවදාවත් එහෙම වෙලා නැහැ මීට කලින්. ඉතින් අර පොඩ්ඩක් අනගාටුවක් වගේ එකක් තිබ්බා. අර වෙනස් වෙච්ච එක. නෑ මට නම් හිතෙන්නේ එච්චර ගැටලුවක් වෙන එකක් නැහැ. ගැටලුවක් නෙමෙයි කියලා. ඒ කියන්නේ අර හිතට දැන් කියන්නේ දැන් අර තත්ත්වයේ ඉඳමින් කෙලස් හඳුනා ගන්න ඉඩ දෙන්න. අපි ගාව තියෙන දුර්වලතම්, අපි ගාව තියෙන අඩුපාඩු, හිතේ තියෙන අඩුපාඩු ඒ ටික හඳුනාගත්තා නම් ඊට පස්සේ ඒව ටික මට්ටම් කරගෙන යන්නේ. ඒවා ටික අපි හිමීට ඒක තේරුම් ගත්තා. ඊට පස්සේ ඒකට අනුග්‍රහ නොකර හිමීට ෂය වෙන්න හැරියා. හිතට අපි තුමි ඊර්ෂාවක් එනවා තේරුම් ගත්තා. ඒකට අපි උදව් කරන්නේ නැතුව ඒක අත්තලා දැම්මා. ඒ විදිහට අපි දැන් වෙන පැත්තකින් අපි දියුණුවක් ලබනවා. ඒක තමයි දැන් එතනදී ඇත්තටම මේ ආයි කයට නම් දාන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි දැන් ආයෙත් මේ කායික වේදනාවක් අල්ලගෙන ඒක නිරීක්ෂණය කර ඉන්නවා කියන එක වෙහසක්. සක්මනේ නිකන් ඔහේ සහැල්ලුවෙන් සක්මන් කරන්න. කමක් නැහැ. නිකන් සහැල්ලුවෙන් සක්මන් කරන්න. හැබැයි මේ සක්මන් කරන්නේ මේ පාදයේ යටිපතුලේ දැනෙන දේවල් බල නෙමෙයි හැබැයි දැන්. නෙමෙයි. නිකන් අවශ්‍ය නැහැ. දැන් නිකන් හිත දිහා බලන්න සක්මන් කරන්න. හිත මොනවාද කරන්නේ? ඒක හොඳයි. ඒක තමයි දැන් අපි උවමනාවෙන් අරමුණට හිත රිංගවන්න යන්න එපා දැන්. වෙන්න පුළුවන්. අනිත් එක දැන් අර අපේ හිතේ ඒකාග්‍රතාවයක් තියෙනකොට ඒ බඳු ඒකාග්‍ර වෙච්ච හිතක් අපේ යම්කිසි වේදනාවකට යොමු කරාම ඒ වේදනාව ප්‍රබලව දැනෙනවා. ඔව්. ඒක සමාධියේ ලක්ෂණයක්නේ. නිකන් අර අන්වීක්ෂයකට දැම්මහම වගේ ඒක හත වෙලා පේනවා. ඉතින් ඒක එතකොට බරපතල වැඩි. ඉතින් ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ අපේ හිතට නිකන් හිතට සැහැල්ලුවෙන් ඉන්න දෙන්න දැන්. හිත ගිහිලා මොනවද අල්ලන්නේ කියලා බලන්න. ඒ ඇල්ලුවොත් නිදහස් කරලා ආයෙත් විවේකයට ගන්න. ඔව්. හොඳයි. ස්වාමීන් ඒ වගේ වෙලාවක දැන් වේදනාව කියන එක ආපු වෙලාවට මේක මේ කයේ තියෙන එකක් නෙවෙයි මේක වේදනාව කියන ඇතුළේ නැතුන චෛතසිකයක් වගේ කියලා හිතුවොත් එහෙම කමක් නැද්ද? නෑ ඒක දැන් මෙතන මේ කඳපොළාරච්චි මහත්තයා කියන්නේ පැති කීපයක් අපි කතා කරන්නේ. දැන් අපි කායानुපස්සනාව කරන මට්ටමකදී කය ගැන දැනෙනවා. එහෙම හිතමුකෝ අපි. ඒතකොට ඒක හොඳයි අපිට. ඒ කියන්නේ අමුද්‍රව්‍ය හම්බෙලා තියෙනවා අපේ භාවනාවට. ඉතින් අපි ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි වේදනානුපස්සනාවක නිරත වෙනකොටත් ඔන්න අපිට කයේ වේදනාවක් දැනෙනවා. ඉතින් කරන්න පුළුවන් නම් හිතේ සමබරතාවයේ තියෙනවා නම් ඒ වේදනාව පාවිච්චි කරන්න පුළුවන් මේ අපේ තුල නුවණක් දිනු කරගන්න. විපස්සනා නුවණක් දිනු කරන්න. වරදක් නැහැ. හැබැයි මේක දිගට දිනු කරගෙන යනකොට හිත එනවා ඊට වඩා වෙන පැත්තකට.
ඒ කියන්නේ දැන් හිතන්න සතිපට්ඨානය මතක නම් සතිපට්ඨාන භාවනාවේදී හිතන්න ධාතු මනසිකාරය කියලා. දැන් ඕකේ යන රටාවක් තියෙනවා. ඉස්සෙල්ලා ධාතු ලක්ෂණ ටික හඳුනා ගන්නවා. ධාතු ලක්ෂණ ටික හඳුනා ගනිමින් වාසය කරද්දී යාට තේරෙනවා මේ ධාතු ලක්ෂණ කියන නිරන්තරයෙන් වෙනස් වෙනවා. තද ගතියක් කියලා කිව්වට මේක මේ පැය ගණන් තියෙන තද ගතිය නෙමෙයි. මේ මොහොතින් ඒක ඉවර වෙලා. උණුසුමක් කියලා කිව්වට ඒක ටක් ගාලා ඉවර වෙලා. දැන් එතකොට අන්න එයා තේරුම් ගන්න මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණයක්. ඒතර සමුදය වය කියලා අපි මේ පැත්තක් ඊළඟට මග තියෙනවා. සතිපට්ඨානේ ආදු මානසිකාරය ගත්තොත් ඔන්න මගදී හම්බ වෙනවා. ඒ විදිහට කියන්නේ මේවැ අපි ඉගෙන ගන්නවා මේකේ විපස්සනාවක්. ඒක ඉතින් ඉගෙන ගන්නවා කියන්නේ ඒගොල්ලොම පෙන්නනවා ඒක. අපි නැතුව බලින් කරවනවා නෙමෙයි. අනිත්‍ය අනිත්‍ය කියලා අපි කියන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා අපිට දැන් දැනෙනවා. කලින් ඒවත් එච්චර තේරුන්නේ නැහැ. අපි ඒව වෙන් වශයෙන් හඳුනාගත්තා. වෙන් වශයෙන් හඳුනා ගනිමින් ඒව දිහා බලමින් වාසය කරද්දී ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය තේරෙන්න ගන්නවා. ඒගොල්ලෝ හැසිරීම තේරෙන්න ගන්නවා. ඒ හැසිරීම තුලින් අපි තේරුම් ගන්නවා මේගොල්ලෝ අනිත්‍යයි. මේගොල්ලෝ දුකයි. මෙතන තියෙන්නේ අනාත්ම ස්වභාවයක් කියලා තේරුම් ගත්තනම් ඊට පස්සේ තමයි නුවණක් පහළ වෙලා මේක අතහැරෙන්නේ. දැන් අතහැරීමේ කොටස තමයි අන්තිම පියවර වශයෙන් පෙන්වන්නේ අනිශ්චිතෝ විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා. ඒක තමයි අවසාන වාක්‍යය. හරිද දැන්? ඒක තමයි මේ මෑනියෝ කිව්වේ. දැන් හිත තියෙනවා දැන් හිතට උවමනා නැහැ මේක. දැන් ධාතු මනසිකාරයක් අවශ්‍ය නැහැ. ධාතු මනසිකාරයෙන් තමයි මේ නුවණ වඩාගත්තේ. දැන් හිත ඒක අතහැරලා යාගේ පාඩුවේ ඉන්නවා. විවේකයෙන් ඉන්නවා. දැන් ආයි ගිහිලා අරක බැලුවොත් එතකොට අවශ්‍ය නැහැ. එතකොට දැන් හිතේ යම් නුවණක් දියුණු වෙච්ච නිසානේ එයා මේක අතහැරියේ. අතහැරියට පස්සේ නම් අපි මේ නුවණ මත පිහිටාගෙන ඒ අනිශ්චිත භාවය තමයි වර්ධනය කරන්න ඕනේ. උපාදාන වලින් තොර හිත තමයි දැන් දියුණු කරන්න ඕනේ. අපි ඒක එහෙම කරන්නේ නැතුව අපි ආයෙත් කමඨහන වරද්දගෙන අපි ආයෙත් මේකට දැම්මොත් එහෙම එතකොට වේදනාකාරී. එතකොට අපි අර දියුණු වෙච්ච සමාධියක් සහිතව අපි ඒ தত্ত্বය උපේක්ෂාවෙන් උපාදාන නොකර අනිශ්චිතව කිසිවක් ඇසුරු නොකර පවත්වනවා වෙනුවට අපි ගිහිලා ආයි මේක ඇසුරු කරවනවා බලෙන්ම. ඒ වැරදි. එතන කමඨහනේ වැරද්දක් තියෙන්නේ. එතකොට අපිට ගන්න ඒක ඇසුරු කරන්නේ මේ. එකෙන් අපි නුවණක් දියුණු කරගත්තා. දැන් හිත කැමති තනියෙන් ඉන්න, උදේකලා වෙලා ඉන්න. එයාට ඉන්න දෙන්නයි තියෙන්නේ. ඔව්. ඒක තමයි මම කිව්වේ. එතකොට අපි වේදනාවට පස්සනාවම නෙමෙයි දැන් මේ කරන්නේ. වේදනාවක් දැනුණායි කියලා වේදනාව බලන්න සුදුසු නැහැ දැන් මේ මට්ටමේදී. අවශ්‍ය නැහැ. ඔව්. ඒකයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දින අධ්‍යක්ීම් වාර්තාව භාවනා අධ්‍යක්ීම් වාර්තාව පර්යංකය අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේ පෙර දින ලැබුණ උපදේශ අධ්‍යක්ීම් අනුව පර්යංකයට පිවිසුනෙමි. ඉරියව්ව සිහියේ තබාගෙන ටික වේලාවක් සිටියෙමි. අවට සද්දයත් සමගම මම හුස්ම ගන්නා බව වැටහුණි. ආශ්වාසය ප්‍රශ්වාසය හැම හුස්ම රැල්ලකම හඳුනා ගන්නට හැකි විය. ආශ්වාසය සිසිල් බවත් ප්‍රශ්වාසයේ නාසිකාග්‍රයට උණුසුමත් ගෙන දුනි. ක්‍රමෙන් හුස්ම රැලි සියුම් වේගන යන බව වැටහුණි. ටික වේලාවකින් නළලාසන්නේ නිල් පාට හා සුදු පාට මුසු වූ ආලෝකයක් වරින් වර පෙනිනි. හිත ඒ දෙසට නොයවන්නට වග බලා ගතිමි. ටික වේලාවකින් පිටකොන්දේ තද වේදනාවක් ඇතිවිය. මගේ කයට දහඩිය දැමීමක් සිදු වූ අතර තෙත්විය. වේදනාව ක්‍රමෙන් අඩු වීගෙන ගියේය. මගේ කය ගැන වැටහීමක් තිබුණේ නැත. වාඩි වී සින්න බව වැටහෙන තෙරපුමක් පමණක් තිබිනි. කයට සැහැල්ලු ගතියක් දැනුනි. වරින් වර මාගේ කය සමබර නැති බවක් හැඟුනි. ආදුනික මම යන මාර්ගයේ නිවැරදිද යන්න වටහා දෙනමින් ඉල්ලමි. හොඳයි. ඒ කියන්නේ එච්චර ගැටලුවක් නැහැ. ඉතින් අර හිතේ යම් සමාධිමත් බවක් ඒකාග්‍රතාවයක් දිනු වෙන ලක්ෂණ තමයි තියෙන්නේ. ඒකයි අර අපි කලිනුත් කතා කළේ ආනාපාන සතියේ විශේෂයෙන් වඩද්දී ඒකාග්‍රතාවයත් වැඩෙනවා. සතියත් වැඩෙනවා. ආනාපානය ගැන තව ටිකක් සියුම්ව හොයලා බලන්න සම්පජඤ්ඤයේ පැත්තත් වැඩෙනවා. ඒ වගේ එතරම් ආනාපාන සතියෙන් ඒ උමනා කරන කුසලතා රාශියක් ගොඩ නැගෙනවා. ඉතින් ඒකේ එක නිරූපණයක් තමයි මෙතන තියෙන්නේ ආලෝක ස්වභාවයක් වගේ දෙයක් පහළ වුණා කියන එක. ඉතින් වැරදක් නැහැ. යන විදිහ හොඳයි. ඒකෙම තියෙනවා එදිනෙදා වැඩවලදී සතිය පිහිටුවා ගැනීම ඊටමත් අසීරුය. විනාඩි 5ක් පමණ යන විට නොදැනුවත්වම සිත වෙන දේවල් කරා දිවේයයි. ටික වේලාවකින් සිත දියව ගිය බව වැටහෙයි. නැවත සතියෙන් සිටීමට වැඩහියදීමට උත්සාහ කළත් ඒ ඊටමත් අසීරුය. මේ නිවැරදි කරගත්ත හැක්කේ කෙසේද? තව ටිකක් භාවනා කරන්න. ඒතර නිවැරදි වෙනවා. තව ටිකක් ඒ කියන්නේ සක්මන එහෙම හොඳට කරන්නකෝ. එතකොට සක්මනෙන් ඒ හැකියාව සතිය වැඩෙනකොට එදිනදා කටයුතු වලදීත් සිහිය පවත්වන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට එකපාරටම එදිනදා කටයුතු සිහිය පවත්වන්න අමාරුයි. ඒ නිසා එක උපක්‍රමයක් තමයි
අපිට පුළුවන් කටයුතු කීපයක් වෙන් කරගන්න මුලින්. අපි තුමු උදේ දත් මදින එක ගැන සතිමත් වෙන්න හැමදාම මතක තියාගන්නවා. එතකොට දත් මදිනකොට ඔන්න මතක් කළාම කොහොම හරි සතිය පවත්වනවා කියලා උත්සාහයෙන් යනවා. දැන් ඕකේ මට මතකයි මං පුරුදු කරනකොට කියන්නේ සිහිය නැහැ ඇත්තටම. ඒ කියන්නේ මෙලෝ සිහියක් නැහැ නේද? ඉතින් එතකොට මොකද මං කරේ දොරේ ගැහුවා පොඩි ලේබල් එකක්. සතිමත් වෙන්න. දැන් එතකොට දොර අරිනකොට මතක් වෙනවා දැන් වෙන ලෝකයක ඉඳන් නම් ආවේ. දැන් දොර අරිනකොටම කියනවනේ දැන් සතිමත් වෙන්න කියලා අහලා තියෙනවනේ පොඩි ලේබල් එකක්. ඔන්න ආයි මේ ලෝකෙට ආවා. අන්න දැන් ඉන්නේ දොර අරිනකොට. කියන දැන් දොර අරිනවා. එතකොට අතට දැනෙනවා. ඉතින් හරි සතිය දැන් ආයිත් තහවුරු වුණා. හිතන්න ඊට පස්සේ දැන් මේසේ ගාව තියෙන පොඩි ලේබල් එකක් අලවලා සතිමත් වෙන්න කියලා. ඉතින් ආයෙත් ඉතින් ඉන්නේ නැහැනේ මේ ලෝකේ. ඉතින් ආයෙ ඉන්නකොට ආයෙ මතක් වෙනවා. අරක පේනවා දැන්. මං කරේ ඔර්ලෝසුව ගාව තමයි මේක තියලා තියුනේ. ඔර්ලෝසුව බලනවානේ. ඔර්ලෝසුව බලන වාරයක් ගානේ සතිමත් වෙන්න කියලා. ඒතර මට කියනවා එයා. ආයෙ ඔන්න සතිය තහවුරු කරගන්නවා. ඉතින් අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. මොකද අපේ හිත හරි අකමැති මේ මොහොතේ ඉන්න. හිතට ඕනෙම නිකන් මේ ලෝකේ නෙමෙයි මොනවා හරි දෙයක් අල්ලගෙන සිහිනමවමව අතීතයේ වෙච්ච දෙයක් අල්ලගෙන ඒ ගැන කනගාටු වෙවි. එහෙම තමයි අපේ හිත ඉන්න පුරුදුලා තියෙන්නේ. ඉතින් එයාව පුහුණු කරන්න ඔය වගේ උපක්‍රමශීලීව නැවත නැවත මතක් කර දෙන්න ඕනේ. සතිමත් වෙන්න කීකේ මතක් කර දෙන්න ඕනේ. අපිට අමතක වෙනව නැත්තම්. පස්සේ හැබැයි සතිමත් වීම පුරුද්දක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආ දැන් සතියෙන්මයි ඉන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අසතිමත් වෙන්නේ කොයි වෙලාවද තාම කියලා හොයාගන්න එක. දැන් සතියෙන් සෑහෙන දැන් පිරලා තියෙන්නේ. ඒ තමන්ට දෙනවා අන්න අර වැඩිද නම් තාම මට සිහිය පවත්වන්න බැරි වුණා. මේ වැඩිද සිහිය පවත්වන්න බැරි වුණා කියලා අන්න ඒ තමන්ගේ තියෙන අඩුපාඩු ටික දැන් පේන්න ගන්නවා. එතකොට තියෙන්නේ ඒ කැලි ටික හදාගන්නයි තියෙන්නේ. ඉතින් ඔය වගේ තමයි අපි ප්‍රායෝගිකව මේක දිනු කරන්න තියෙන්නේ. ඒ නිසා ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් කවුරුත් ඔය වගේ තමයි පටන් ගන්න. ඔව්. සක්මන් භාවනාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ආරම්භ කර සුළු වේලාවකින්ම යටිපතුල් වල ස්පර්ශයෙහි සිත පවත්වා ගැනීමට හැකි වෙනවා මෙන්ම පැයකට වැඩි කාලයක් සෑම විටම සක්මන් භාවනාවේ නිරත වීමි. සිත වෙනත් අරමුණු කරා ගිය සැනින් නැවත සක්මනෙහි සිත පිහිටුවා ගැනීමට හැකි විය. ඇතැම් විට යටිපතුල් වල ස්පර්ශය බැලීම සමගම ශරීරයේ නැමෙන දිගහැරෙන තදවන ස්ථානද නිරීක්ෂණය කෙලෙමි. අවසානයේදී හිටගෙනම නිින්ද යන්නාක් මෙන් දැනෙන්නට විය. ශරීරයේ ඊටමත් සැහැල්ලුවෙන් පැද්දෙන බවක්, තල්ලු වෙන බවක් අත්විඳෙමි. සක්මන් භාවනාව නැවැත්වීමට හිත ඉඩ නොදෙන තරමට ප්‍රීතියක් ප්‍රබෝධයක් ඇතිවිය. පර්යංක භාවනාව සක්මන් භාවනාව අවසනම ඒලද සංසුන් මනසින්ම පර්යංක භාවනාවට වාඩි වීමි. විනාඩි 15ක් 20ක් පමණ ආස්වාස ප්‍රස්වාසයේ දෙස බලා සිටීමේ. ඒ ඉබේටම නොදැනී ගොස් ශරීරයේද නොදැනෙන්නට විය. මාගේ අවට ශබ්ද ඇහුසුනද ඒවා අන්ධකාරයේ පමණක් පෙනෙන්නට විය. පැයයි විනාඩි 30ක් පර්යංකයේදී තිබූ බව අවසානයේ දැනගතිමි. අවසන් පැයක පමණ කාලයක් ශරීරයේ එක් ස්ථාන කෙරෙහි හිත යොමු කිරීමට උත්සාහ ගතිමි. එහෙත් තද සීතල උණුසුම සහ බරගතියක් වගේම මද හිරිවැටීමක් පමණක් අත්විඳෙමි. තව දිගු වේලාවක් වුවද මෙලෙස සිටීමට හැකියාව තිබුණද කිසි දෙයක් නොදැනීම නිසාම භාවනාව නැවැත්වීමි. මින් ඉදිරියට කුමක් කළ යුතුද? වැරදි ඇතොත් පහදා දෙන්න. නෑ හොඳට කෙරලා තියෙනවා. ඒ කියන්නේ උත්සාහයෙන් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රමෙත් අහුවෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට කියන්නේ මුලින් අපේ හිත වල්මත් වෙලා තිබිච්ච හිත අරමුණට එන්න ගන්නවා. ඊට පස්සේ අරමුණේ තව දේවල් පේන්න ගන්නවා. ඒක තව ගිහිල්ලා පෙනිලා අන්තිමට අරමුණ සංසිඳෙන්න පුළුවන්. ආනාපාන සංසිඳෙන්න පුළුවන්. එතකොට ආයෙත් නිකන් නොදැනුණා වගේ තමයි වෙන්නේ. ඒ නිසා ඔක නිකන් අර අමුතු චක්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ. අපි තර්කානුකූලව හිතන විදිහටම නෙමෙයි මේක වැඩ කරන්නේ. දැන් අපි හිතනවා හුස්ම රැල්ල මුලින් ප්‍රකට උනේ නැහැ මොකද සිහිය නැහැ. එහෙම දුවනවා හිත. හැබැයි ඔන්න හිතේ සිහිය දියුණුවාට පස්සේ ඔන්න හුස්ම රැල්ලේ හොඳට සිහිය පිහිටනවා. ඊට පස්සේ දැන් හුස්ම රැල්ල හොඳට සොයා බලනවා. හුස්ම රැල්ලේ මුල බලනවා, මැද බලනවා, අග බලනවා, මේකේ ඊළඟ උණුසුම්ද සිසිල්ද කියලා බලනවා. ඉතින් ඔහොම බලනවා. ඊට පස්සේ ඒ හැකියාවන් ඔන්න වර්ධනය වෙන්න එනවා. හැබැයි අපි හිතුවොත් එහෙම දැන් ඉතින් ඒක වර්ධනය වෙලා ආයි අනන්තය දක්වා යයි කියලා එහෙම වෙන්නේත් නැහැ. යම් අවස්ථාවකදී ඔය අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරලා දැන් මුකුත් නොදැනී යනවා. ඉතින් ඔය වගේ රටාවක් ඔකේ තියෙන්නේ. ඔව් මේකේ අන්තිමට සාමාන්‍යයෙන් තව දිගු වේලාවක් වුවද සිහිදීමට හැකියාව තිබුණත් කිසි දෙයක් නොදැනීම නිසාම භාවනාව නැවැත්වීම කියලා. ඒක නොකර ඒ කියන්නේ තව ටිකක් ඉන්න. එතෙන්දී ඒ කියන්නේ හිත දැන් ඔතන ආනාපාන සතිය ගැන පොඩ්ඩක් කියවලා බලන්න. ආනාපාන සති සූත්‍රය, ඒ වගේ අනිකුත් සූත්‍ර දේශනාවල හරි ලස්සන බුදුරජාණන් වහන්සේ ඔය පියවර ටික පැහැදිලි කරනවා. මුලින් ආස්වාස ප්‍රස්වාසය අපි උපයෝගී කරගන්නවා සිහිය අපි කියන්නේ තහවුරු කරගන්න එස්ටැබ්ලිෂ් කරනවා කියලා කියන්නේ සිහිය කොහේවත් තිබුණේ ඒක දැන් ඔන්න මේක පාවිච්චි කළා සිහිය මතු කරගත්තා. සතෝ අස සති සතෝ පස්ස සති කියන එකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියලා ඔන්න තව පියවර දෙකක් කතා කරනවා.
ඒ කියන්නේ දීර්ඝව හුස්ම ගන්නකොට ඒක බව දැනගන්නවා. කෙටියෙන් හුස්ම ගන්නකොට ඒ බව දැනගන්නවා. ඒතර මේක දීර්ඝයිද කෙටිද කියලා අපි කොහොමද දැනගන්නේ? ඒ කියන්නේ ආස්වාසය දැන් හොයලා බලන්න ඕනේ මේක දිගද මේක කෙටිද නේද? උණුසුම්ද සිසිල්ද? ඒ වගේ අර ඒ ලක්ෂණ හොයා බැලීම තුලින් තමයි ඒක තේරෙන්නේ. අපි මේ බුදුරජාණන් වහන්සේ තුළ සම්පජඤ්ඤය දියුණු කරන්න යොමු කරලා තියෙනවා අපිව. හුස්ම රැල්ල දිහා නිරීක්ෂණය කරනවා, සොයා බලනවා. අපි කියන්නේ ඉන්වෙස්ටිගේට් කරනවා කියලා නේද? හුස්ම රැල්ල හොඳට සූක්ෂමව හොයලා බලනවා. තවත් හොයලා බලන තුන්වෙනි පියවරේ තමයි සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ. ආස්වාසයේ මුල ස්වභාවය බලනවා, මැද ස්වභාවය බලනවා, අග ස්වභාවය බලනවා, ප්‍රස්වාසයේ මුල ස්වභාවය බලනවා, මැද ස්වභාවය බලනවා, අග ස්වභාවය බලනවා. ඉතින් එයා සම්පූර්ණයෙන් ඒක තුලම ඉන්නෝනේ මේ වැඩේ කරන්න. එයාට මේ gedara ගැන කල්පනා කර කර ඕක කරන්න බෑ. බඩු බින ගැන කල්පනා කර කර ඕක කරන්න බෑ. අනිවාර්යෙන් හුස්ම රැල්ල තුලම සිහිය පවත්වමින් ඒ කටයුත්ත තුලම 100%ක් අවධානය පවත්වන්න ඕනේ. එතකොට ඉතින් සෑහෙන සමාධියක් හැදිලා. ඒකාග්‍රතාවයක් දියුණු වෙලා. හුස්මම කියන්නේ ඉතින් කොහොමත් සියුම් අරමුණක්නේ. ඒ බඳු සියුම් අරමුණක මුලැමැදාග බලනවා කියන්නේ හිතේ සෑහෙන සම්පජඤ්ඤයක් දියුණු වෙලා. ඉතින් එහෙම බල ඉඳදී හතරවෙනි පියවර මොකද්ද? පසම්බයං කාය සංකාරං අසසිසාමිත සික්ඛති. හුස්ම රැල්ල සංසිඳෙනවා. දැන් මොකක්වත් නැහැ. චුට්ටක් ඉතින් ඉන්න විවේකයෙන්. කාලයකට පස්සේ හැදිච්ච විවේකයේ තුල පොඩ්ඩක් සමාධියක සුවයක් ලබන්න තියෙන්නේ. ඉතින් එතන මේ ලොකු මහා ගැඹුරු විපස්සනාවක් නෙමෙයි මේ කතා කරන්නේ. අරමුණ සංසිඳිලා පොඩ්ඩක්. අරමුණ විවේක වෙලා. මේ විවේකයේ තුල පොඩ්ඩක් සංසිඳීමින් ඉන්න. ඒක වැදගත්. ඉතින් මේ කයෙන් ලැබිච්ච මේ වේදනාවන් ඔක්කොම පහව ගිහිල්ලා කය සැහැල්ලු වෙලා හිතට පොඩි විවේකයක් ලැබිලා. ඒ විවේකයේ තුල ඒක රස විඳින්න. හොඳයි. එමයි. ආනාපාන සතිය දිගටම සිය පැවැත්ම අපහසු බව පෙනේ. ආනාපාන එක්කෝ නින්දයාමෙන් හෝ කාම විතර්ක වලින් පිරී යන බව පවසමි. සෝ සතෝච අස්ස සති සෝ සතෝච පස්ස සති මට්ටමට වඩා ඉදිරියට යාමට ඉතා අපහසු බව හැඟේ. සමහර විට ආස්වාස ප්‍රස්වාස සිහින් වන මට්ටමක් පෙන්වනද රසංවා අස්සසාමීති රසංවා පස්සසාමීති පජානාති මට්ටමට පැමිණෙන බවක් නම් නොපෙනේ. රසංවා අස්සසාමීති රසංවා පස්සසාමීති සික්කිති කඩවලාට මත දියව පැටලෙනවා වගේ. පෙන්වන මානෙකවත් නැත. මම කියලා කඩගත්ත විතරනේ. කාම විතර්ක වලින් මිදීමට අපහසු අසුබය වැඩිවීමටත් ඉන්පසු නැවත ආනාපානෙට හිත තිබීමටත් උත්සාහ කළෙමි. ඒ යම් දුරකට සාර්ථක වන බවක් පෙන්눔 කරයි. සක්මන් භාවනාව හැබැයි කමන්නේ අපි ඒක චුට්ටක් කතා කළෙමු. ඒක වරදක් නැහැ. ඉතින් එහෙම තමයි. මේ කියන්නේ අපි මේ බුදු වෙලා ඉල්ල මහාන වෙනවා මේ භාවනා කරනවා නෙවෙයිනේ. ඉතින් එහෙම තමයි. ඉතින් අපි මුල්ම දවසේ එකයි කතා කළේ. අපි දැන් කාම විතර්කනේ තියෙන්නේ. කාම මිත්‍යාචාරය නෙමෙයි. ඒ ගැන හිතලා සතුටු වෙන්න. අපි හිතමු අපි මේ උපරිම මට්ටමින් කතා කරන අපි හිතමු අපි කාම මිත්‍යාචාරයේ යෙදීමින් හිටියා. වාසය කළා. නමුත් දැන් අපි ඒකෙන් අයින් වෙලා අපි දැන් කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා වාසය කරනවා. ඉතින් එතන දියුණුවක් නේ තියෙන්නේ. හැබැයි කාම සිතුවිලි එනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් එකපාරට අපිට ඔක්කොම ਸਰව සම්පූර්ණ කරන්න බෑ. අපි සතුටු වෙන්න ඕනේ. දැන් මගේ මිත්‍යාචාරයක් නැහැ. සිල්පද මිනීමක් නැහැ. හැබැයි තාම හිත මෙල් වෙලා නැහැ. හිත තාම ඉතින් ඒවා ඔස්සේ දුවනවා. ඉතින් ඒකට තමයි අපි කතා කරන්නේ සමත භාවනාව. හිත දියුණු කිරීමක්, විතර්ක සංසිඳීමක්, කාම විතර්ක සංසිඳීමක්. ඒකට තමයි මූල කමඨහනක් පාවිච්චි කරන්නේ. මූල කමඨහන තමයි ආස්වාස ප්‍රස්වාසය. නැත්තම් පිම්බීම හැකිලිම නැත්තම් සක්මන් භාවනාව. ඉතින් ඒක ටික ටික ශක්තිමත් වෙලා එනකොට කාමසිතුවිලි අයින් වෙනවා. ඒ නිසා අපිට එකපාරටම කාමසිතුවිලි අයින් කරන්න බෑ. කාමසිතුවිලි ආවයි කියලා තමන්ව යටට දාගන්නත් එපා. තමන්ව හෙලා දකින්න යන්නත් එපා. පහත් කරන්නත් එපා. හොඳට කමඨහන ශක්තිමත් වෙලා එනකොට ඕක ටික අයින් වෙලා යනවා. හරි. සක්මන් භාවනාවේ වේගය අඩු කරන විට චිත්ත ඒකාග්‍රතාවයේ අපහසු බවත් නියමිත වේගයේ පවත්වා ගැනීමෙන් චිත්ත ඒකාග්‍රතාවයේ පවත්වා ගැනීම පහසු බවත් පෙනේ. වේගයේ සාමාන්‍ය ඇවිදින වේගයේ පවත්වා ගැනීම වැදගත් බව පෙනේ. අඩු වේග හිත වෙනත් අරමුණු වලට ගෙන යයි. අවශ්‍ය වේගයේ පවත්වා ගැනීම තුළින් සක්මන පහසු විය. ඔව් ඒක ඇත්ත. ඒක තමයි අපි කයට කියන්න ඕනේ ආ කැමති වේගෙන් ඇවිදින්න කියලා. අපි ආව හිමින් ඇවිද්දවන්න අවශ්‍යත් නැහැ. හයියෙන් ඇවිද්දවන්න අවශ්‍යත් නැහැ. පුරුදු විදිහට ඇවිදින්න දෙන්න. ඒක වඩාම පහසුයි. ඒක ප්‍රශ්නයක් අහනවා සමහරවිට වාර්තාව ලිවීමට භාවනාව කරන විට අනවශ්‍ය නිරීක්ෂණ වලට යන බවක් පෙනේ. හොඳද නරකද? ඒ කියන්නේ භාවනා කරන විට වාර්තාව ලියන ඒවා මතක් වෙනවා. වගේ පේන්නේ. වෙන්න පුළුවන්. දැන් ඊයේත් අපි මතක් කරේ
දැන් මේ භාවනා කරද්දි පොඩ්ඩක් හරි ගියොත් හිතනවා දැන් මම මොකද්ද ලියන්නේ දැන් මේකේ කොයි කැලේද ලියන්නේ වார்த்தාවේ. එහෙම එන්න පුළුවන්. මාර හිතක් නේ අපිට ඔක්කොම තියෙන්නේ වෙලව. එහෙම නැත්තම් කොහොමද දැන් මගේ අප්පච්චිට එන්නකෝ ආවේ නෑනේ කියලා ඉතින් එන්නේ යාට උගන්නන එක මතක් වෙනවා. නැත්තම් මම ගිහිල්ලා ඔන්න ප්‍රසන්ටේෂන් එකක් මේක කොහොමද කරන්නේ කියලා ඒවා මතක් වෙනවා. ඕවා තමයි ඉතින්. ඔක්කොම ඉතින් හරහා යන්න ඕනේ. නැතු ඉතින් කවුරුත් කියලා දෙන්නේ අපිම මේ අපේම තියෙන හිතේ තියෙන නොසන්සුන් ගතේ මේ විසිරිච්ච ස්වභාවයන් ඉතින් ඔක්කොම තේරුම් ගනිමින් යා යුතුයි. කවුරුවත් කියලා දෙන්නේ නැහැ. අපිම අපිව ගොඩ ගන්න ඕනේ. හරි. එහෙමයි. ඊළඟ වාර්තාව සතිමත් පරයන්කය. මම සහ මගේ අය ගොඩනගාගත් ලෝකයක උපන්දා සිට නානාවිධ දුක්ඛ දෝමනස්යන් අත්විඳිමින් ගැළපීමක් එකඟතාවයක් හෝ විසඳුමක් නොමැතිව අයාලේ යන සිතුවිලි වල සිරකරුවක බවට පත්වී ගත වූ කාලයට සුවදායි අමිල වටිනාකමක් ලද පුණ්‍යවන්ත දින දෙකක් ඉතා ඉක්මනින් නිමවට පත්තු මිනිහන මොහොතේ ඒකනේ තාටියා ඉන්නලා යන්නේ ඉතින් බය වෙන්න බා කාලයක සිට ධර්ම ශ්‍රවණයට දක්වන රුචියත් සිත පිළිවෙලකට හා සීලය රැකීමට නැඹුරුවත් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි උපතින්ගෙන ශ්‍රද්ධාවත් මහත් වූ ගෞරවයත් හේතු කොටගෙන භාවනාවට ආගන්තුකව පැමිණි මට ඉහත සියල්ලම පිහිට වී සතිමත් පර්යංකේ හඳුනා ගැනීමට එහි සිත පිහිටුවාලීමට සිත වැඩිවීමට ලද මේ අවස්ථාව සැබවින්ම අමිලය. සිදු උදේ නම් සිත සතිහා ඉක්මනින් මිතුරු වීම සිදුවීමයි හැඟේ. නමුත් වැඩි වේලාවක් එකම තැන නාසිකාග්‍රේ සිත නොපිහිටා අතීතයටත් අනාගතයටත් සිත දිවේ යෑමයි. නමුත් වැඩිපුර වේලා නොගෙන ආපසු තත්පර ගණනින් යථා සිහියට පැමිණෙන බව දැනුනි. ඒ අයුරින්ම නැවත නැවතත් සිත ගමන් කිරීමත් නැවතීමත් සිදුවන බව දැනුනි. එක්තරා අවස්ථාවක හුස්ම දිගහා කෙටි වන අන්දමත් ඊතා සියුම් නූලක් තරම් තුනී වන හැටිත් දැනෙන්නට විය. සතිමත් පර්යංකයක් ඉදිරි දියුණුවට දොහොත් පුඳුනේ තබා ඊතා කාරුණිකව භාවනා උපදෙස් පතමි. හොඳයි කරගෙන යන්න. ඒ කියන්නේ Tamanට තේරලා තියෙනවා. ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනීය වටිනකම තේරලා තියෙනවා. ඒක වටිනවා. ඉතින් ඒක ශ්‍රද්ධාවෙන් කරගෙන යන්න. ගෙදර ගිහිල්ලත් කරන්න. ඒ කියන්නේ ඇත්තටම අපිට පුරුද්දක් කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒ කියන්නේ දැන් අපි මේ වගේ අවස්ථාවක් උදා කරගත්තාම අපි පොඩ්ඩක් ආයි අර බැටරිය charge කරගන්නවා. ඒ කියන්නේ පොඩ්ඩක් ආයි උස්සලා ගන්නවා. හැබැයි ඉතින් ඒක ගෙදරදී කරන්න ඕනේ. ඒ කියන්නේ උදේ නැගිටලා මේ පොඩ්ඩක් කලින් නැගිටින්න පුළුවන් නම්. කලින් නැගිටලා පොඩ්ඩක් සක්මනක් කරන්න. එකපාරටම පරයන්කයට යන්න අවශ්‍ය නැහැ. හැමතිස්සෙම පරයන්කයට යන්න කලින් සක්මනක් කරන්න. නිකන් කොරිඩෝ එකේ පොඩ්ඩක් සක්මන් කරන්න. තියනවා නම් අපි දුමු සාලේ තියනවා නම් සාලේ චුට්ටක් පුටු ටික පොඩ්ඩක් පැත්තකට කරලා ඒ තීරුව වෙන් කරගන්න. තීරුවේ පොඩ්ඩක් සක්මන් කරන්න. ඊට පස්සේ සක්මනෙන් පස්සේ පොඩ්ඩක් වාඩි වෙන්න. පුටුවේම හරි කමක් නැහැ. පුටුවේම හරි වාඩිලා පොඩ්ඩක් ආනාපාන සතිය වඩන්න. මේ වගේ අපි මේකේ යෙදෙන්නේ නැතුව මේක අපි වෙනුවෙන් අපේ අම්මට තාත්තට කරන්න බෑ. අපි වෙනුවෙන් අපේ දූ දරුවන්ට මේක කරන්න බෑ. අපේ යාළු මිත්‍රයන්ට කරන්න බෑ. අපේ හිත හදාගන්න එක අපේම වගකීමක් වෙනවා. ඒ නිසා තමන්ගේ ගෙදෙද්දී මේ කටයුත්ත අනිවාර්යෙන් කරන්න තමන්ටමයි ඒකේ අනිසංස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන වම දකුණ මෙනෙහි කර සතිමත්ව කරගත හැකි උනි. හිත පිටත ගියද ඉක්මනින් වම දකුණ වෙත අරමුණු විය. එපමණයි. පර්යංකය හුස්ම එකම වේගයකින් ඉහළ පහළ යන ආකාරයක් දැනේ. මුළු පර්යංකේ පුරාම ප්‍රකට වේ. පෙර දිනවල මෙන් දීර්ඝ හුස්ම වේගවත් හුස්ම දැන් නැත. ඊතා සියුම් වේගයකින් ඉහළ පහළ යන බව වැටහේ. කෙලින් තිබෙන හිස ඊතා සුළු වශයෙන් බිමට හැරුණද දිගටම හුස්ම බලමි. සුළු නිදිමත ගතියද ඉඳ හිට පැමිණේ. ඒ අතරද හුස්ම බලමි. මද වේලාවකින් නැවත හිස ඍජුවන අතර ඊතා දීප්තිමත් කහ තැඹිලි ආදී ආලෝක ධාරාවක් හිස වටා තිබෙන බවක් වැටහේ. ඒ ඊතාමත් සැහැල්ලු ප්‍රීතිමත් සුවදායි තත්වයකි. ඒ ටිකක් අරමුණු කොට නැවතද හුස්ම බලමි. මද වේලාවකින් හිස ඊතා සුළු වශයෙන් ඉදිරියට පිටුපසට පැද්දෙන බවත් අත්දකිමි. මීට මාස 2කට පමණ පෙර හිස පැද්දෙන ගතිය ඊතා වේගවත්ව පැවතිනේ. දැන් යලිත් දින 2ක සිට සුළු වශයෙන් එය පවතී. එම తත්වයේ වේගවත්ව පැවතී නැවතුන පසු එය නැවතුණා කියා සතුටු උවද දැන් යලි සුළු වශයෙන් හෝ ආරම්භීමෙන් කිසිවක් මාහට ඕනෑ විදිහට නොපවතින බව ඕනෑම මොහොතක ඕනෑම තත්වයක් වෙනස් විය හැකි බව එනම් අනිත්‍යම් බව යම් ක්‍රමයකට මාහට වැටහේ. මද වේලාවකින් ශරීරයේ කකුල් ආශ්‍රිතව එකම ඉරියව්වකින් පර්යංකෙන් වාඩි වී සිටි නිසා වේදනාව ප්‍රකට වෙන අතර එය හොඳින් මෙනෙහි කරමි. දැන් පෙරතරම් තදින් වේදනාවද නොදැනෙන අතර එම වේදනාව මෙනෙහි කරමින් පැයකට වඩා පර්යංකේ එකම ඉරියව්වක සිටිය හැකි බව වැටහේ. පෙර දිනවල වේදනාව තදින් දැනුණු අතර කොතරම් මෙනෙහි කළද එහි අඩුවක් නොදැනේ.
කකුල් මෙට්ටියට තදවීම නිසා තද ගතිය, රත්වන ගතිය, දවන ගතිය, හිර කරන පුපුරු ගසන ආදී සංවේදනා වැටහේ. ඉදිරියට භාවනා කරගෙන යාමට ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේම සසල කෙලවර පතමි. හොඳයි. ඉතින් මේ වේදනාව ටික බලන්න පුළුවන් නම් ටිකක් ඉවසීමෙන් එතනින් ටිකක් ගැඹුරට දාගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හැබැයි දුකක් කරහා යන්න වෙන්නේ වේදනානුපස්සනාවේදී. ඒකේ දරාගෙන යන්න පුළුවන් නම් වරදක් නැහැ. අනිත් එක තමයි ඉතින් ආලෝක සභාවෙන් ආවා කියලා ඉතින් ප්‍රශ්නයක් නැහැ. අනිත් ටිකක් හැබැයි සක්මන වැඩි කරන්න. මෙතන මොකද සමාධියේ ලක්ෂණ තියෙනවා. නමුත් සමාධියම නෙමෙයි අපිට වැදගත් වෙන්නේ සතිය ඉස්සරහට ගන්න ඕනේ. හැමතිස්සෙම සතිය තමයි පෙරටුකට තියාගන්න තියෙන්නේ. ඉස්සරහින් තියාගන්න තියෙන්නේ. ඒ නිසා සක්මන ටිකක් තව තියුණු කරන්න. වැඩියෙන් කරන්න. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී සිත අරමුණු කෙරෙහිම පවත්වා ගැනීමෙන් එහෙමෙහි දුවන සිත තන්පත් වෙනවා. පරයන්ක භාවනාව ආස්වාස් ප්‍රස්වාස් භාවනාව කරන විටදී හුස්ම රැල්ල නොදැනී යනවා. නමුත් පිටින් ඇහෙන දකින දැනෙන දේවල් හිතට දැනෙනවා. ඒ දැනෙන හිතෙන දේවල් ෂණිකව වේගයෙන් වෙනස් වෙවි යනවා. ඒවා ඇති වී නැති වී ගියාට නැවත තව අරමුණක් අල්ලා ගන්නවා. එතනදීත් ඇතිව නැතිව යන දැනීමෙන් හිතට පහසුවකුත් සතුටකුත් දැනෙනවා. එයත් අතහැර දැමීමයි නියම සුවය බව තේරෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වඩාත් පැහැදිලිව තවදුරටත් පුහුණු කර ගැනීමට කරුණාවෙන් කියා දෙනෙමින් ඉල්ලා සිටිමි. තව ටිකක් ලියන්න. එතකොට තේරෙනවා. අර එක වාක්‍යයෙන් ලියලා තියෙන සක්මන් භාවනාවට තව ටිකක් ලියුවා නම් තව ටිකක් තේරෙනවා. ඒ කියන්නේ දැනෙන තොරතුරු ටික බලන්න. ඒ කියන්නේ අරමුණට මොකක්ද ඒකේ වාක්‍ය පොඩ ආයෙ ඕනනම් කියන්න එක වාක්‍යයක් තියුණා ඒකේ. පරයන්කේ ස්වාමීනි. සක්මනේ සක්මනේ. සක්මන් භාවනාවේදී සිත අරමුණ කෙරෙහිම පවත්වා ගැනීමෙන් එහෙමෙහි දුවන සිත තන්පත් වෙනවා. එච්චරයිනේ. එච්චරයි. දැන් එතකොට අරමුණ මොකද්ද? අරමුණේ දැක්කේ මොනවාද? අරමුණ දිගද පළලද කොටද? මේ විස්තර ටික අවශ්‍යයි. ඉතින් මේ තොරතුරු ටික තේරුම් ගන්න ඒ තොරතුරු වැඩි වෙන්න තමයි අපි තුල කියන්නේ කුසලතාවයක් වැඩෙන්නේ. නිකන් අපි උඩින් ගහලා මල්ලෙන් ගහලා හරියන්නේ නැහැ. හිතන්න දැන් සක්මනේදී පාදයක් තිබ්බහම මොන පාදේද හොඳට අපිටම දකුණු පාදේ තිබ්බා. ඉස්සලා විනුබද වැදුනේ. නැත්තම් ලේ වකේද වැදුනේ. නැත්තම් ඇඟිලිද වැදුනේ. වැදුනාට පස්සේ තව මොනවද දැනුනේ? මෙතන තියෙච්ච ගොරෝසු ගතියක්ද, උණුසුම් ගතියක්ද, සිසිල් ගතියක්ද? ඔන්න වගේ ලක්ෂණ ටිකක් මේකට ඇතුළත් කරන්න. එතකොට අපි හොයලා බලනවා ඒ ටික. ඇත්තටම මම ඊළඟ පාරදී බලන්න ඕනේ කියලා ඔන්න හිතට පොඩ්ඩි වැඩක් පැවරෙනවා. එතන දිනුවක් තියෙනවා. එතන සතියේ අමතරව සතියෙන් කරන්නේ ඇත්තටම නිකන් උඩින් يعني වර්තමානයේ තමයි. හැබැයි සොයා බලනවා කියන එක සතියේම කාර්යයක් නෙමෙයි. සොයා බලනවා කියන එක ධම්මවිචේ කාර්යයක්. නැත්නම් සම්පජඤ්ඤේ කාර්යයක්. ඒකට ඒක නුවණට අදාළයි. ඒතර නුවණත් අවශ්‍යයි මෙතෙන්ට. සතිය කියන එක පැත්තක්, නුවණ කියන එක තව පැත්තක්. මේ දෙක එකතු වෙන්න ඕනේ. ඉතින් මේ නුවණ පැත්තේ කොටස තාම වෙලා නැහැ. ඒ ටික ඇතුළත් කරන්න. එතකොට ඉස්සරහා ටික හැදිලා එවි. හරි. එහෙමයි. සක්මන් භාවනාව සක්මන් මළුවේ සිටගෙන කයට හිත අරගත්තා. ඉන්පසු දෙපතුලේ ස්පර්ශය දැනුණා. පය ඔසවා පළමුව විලුඹ, ඉන්පසු ඇඟිලි තුඩු මගින් පොළවේ රළු ගතිය, වැලි හොඳින් පෑගෙන තැන්, වැලි අඩු තැන්, වැලි නැති වී පස් පෑගෙන තැන් දැනුණා. මේ අතර පිටතින් සිතුවිලි ඇති වුණා. ඒ සමගම ඒවා නැති වෙන ආකාරයත් වැටහුණා. කය සැහැල්ලුවෙන් විනාඩි 20ක් පමණ සක්මන් භාවනාව කරගෙන ගියෙමි. ශාලාවට පැමිණීමට ඇති බව දැනුවත් වූ නිසා සක්මන් භාවනාව අවසන් කළෙමි. පරයන්ක භාවනාව කයට පහසු ආකාරයට පරයන්කේ ඉඳගත්තා. කයට සිත අරගත් පසු ආස්වාස ප්‍රස්වාස උඩුතොලේ ස්පර්ශය දැනුණා. පිටතින් සිතුවිලි ඇති වී නැති වී යන බව වැටහුණා. ඇස් වසාගෙන සිටින විට මා ඉදිරියෙන් තිරයක් ගමන් කරන ආකාරය එය පසුපස මම ලුහු බඳින බවක් දැනුනි. මගේ අත් කකුල් නොදැනී ඇති බවක් වැටහුණා. භාවනාව විනාඩි 45ක් පමණ කරගෙන ගියත් ඉහත කීව ආකාරයට දිගටම ගියේ නැත. නැවත නැවත සතිමත් බව ඇති වෙමින් නැති වෙමින් පැවතුන බව වැටහුණේ. මගේ මනස හොඳින් තැන්පත් වී නැති විට උදේ දානි සඳහා ඇති විට උදේ දානි සඳහා ආරාධනා කරන ශබ්දය ඇසුණෙන් භාවනාව නවතාලීමට හිත තුළ බලවත් අකමැත්තක් ඇති වුණේ. දාන නොගෙන හිටියා නම් ඉතින් ඒ ප්‍රශ්නිකුත් නැහැ ඉතින්. වැරදක් නැහැ හැබැයි. ඒ කියන්නේ දැන් අර තිරයක් වගේ කියලා පෙන්වන්නේ සමහරවිට ඒ නිමිති ස්වභාවයක් වෙන්න පුළුවන්. හිතේ ඒකාග්‍රතාවය දියුණු වෙනකොට එක එක්කෙනාට එක එක විදිහට ඕක පහළ වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ. දිගට කරගෙන යන්න. පින්වත් ස්වාමින් වහන්සේ කමඨහන් වාර්තාව පර්යංක භාවනාව. පර්යංකේ පట్టල වී කයට සිතගෙන මම දැන් මෙතන ලෙස සතිමත්ව භාවනාව ආරම්භුවා.
නාසිකාග්‍රේ ආනාපානයේ අරමුණු වුණා. මදකින් සියුම් ආනාපානය දැනෙන්නට වුණා. ආස්වාස ප්‍රස්වාස ඉතා කෙටි වී රිද්මයානුකූලව සිදු වුණා. මට අයත් නොවන කයක සිදුවන ආනාපාන ක්‍රියාවලියක් දෙස බාහිරින් හිඳ බලා සිටින කෙනෙකුසේ බලා සිටියා. මහත් නිදහසක් සැහැල්ලුවක් දැනුණා. අවටින් ඇසෙන ශබ්දයක් කෙරේ අවධානය යොමු වන විටම ඉහත රිද්මයානුකූලව තිබූ ආනාපානයේ නැවත අවිධිමත් වනු දැනුණා. නැවතත් හුස්ම රැල්ල අරමුණ කරා මද නිදිමත ස්වභාවයක් දැනුණා. වහා සතිමත්ව හුස්ම රැල්ල අරමුණු කරා. කිහිප විටක්ම එක මත එක පිහිටන ලෙස තබාගෙන සිටි දෙයත් කිසිවෙකු විසින් ක්ෂණිකව දෙපසට අදිනු ලැබුවා වැනි දැනීමක් ඇති වී තියැස්සුණා. ඒ සමගම නැවතත් නාසිකාග්‍රේ අරමුණු කළා. සිතුවිලි අක්‍රමවත්ව එකිනෙකට සම්බන්ධ නොවි ඇති වෙමින් නැති වුණා. ඒ දෙස බලා සිටියා. මහත් අසරණ බවක් දැනුණා. ඒ සමගම ඉරියව්වෙහි අපහසුතාවයක් දැනුණා. දැනුවත් භාවයෙන් යුතුව ඉරියව්ව මදක් සකසා ගත්තා. පර්යංකෙන් මිදීමට අවශ්‍ය වුණත් කෙසේ හෝ භාවනාව දිගටම කරගෙන යාමට සිත් වුණා. විනාඩි 40කින් පමණ පසුව දැනුවත් භාවයෙන් යුතුව පර්යංක භාවනාව අවසන් කළා. ස්වාමින් වහන්සේ භාවනාව පටන්ගත් මුල් කාලයේදී මෙන් සිතේ එකඟතාවයේ සමාධිය කාය පස්සද්ධිය දැන් පහසුවෙන් අත්දකින්නේ නැත. වෙනදා පැය එකහමාරක් දෙකක්වත් පර්යංක ඉරියව්වේ රැඳී සිටියත් කයෙහි වේදනාවක් දැනුනේ නැත. එහෙත් මෑතක සිට පැය භාගයක් පමණ ගත වෙන විට කයෙහි නොයෙකුත් වේදනා දැනෙන්නට පටන් ගනී. එවිට ඒ වේදනා අරමුණු කරමින් ඇති වී නැති වී යන අයුරු බලා සිටිමි. මේ අවස්ථාවේ කටයුතු කළ යුතු ආකාරය කෙසේදයි පහදා දුන මැනවි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත් වේවා. නමස්කාර වේවා. හොඳයි. ඉතින් ඇත්තටම මේ වේදනාවන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එතන තමයි නුවණක් වැඩෙන්නේ. ඒ නිසා අපි නිකන් සමාධියක සමාධිසෝයෙන් හිටියා කියන එක නෙමෙයි ඉතින් ලොකු ප්‍රයෝජනයක් තියෙන්නේ. එතන යම්කිසි ආස්වාදයක් පමණයි තියෙන්නේ. එතන යම්කිසි සුවයක් පමණයි තියෙන්නේ. නමුත් නුවණ තියෙන්නේ ඊට වඩා වෙනස් පැත්තක. නුවණ දියුණු කරන්න නම් අපි නිරීක්ෂණය වැඩි කරන්න ඕනේ. ඒක කය වෙන්න පුළුවන්, වේදනාවන් වෙන්න පුළුවන්, හිතම දිහා වෙන්න පුළුවන්. ඒ නිරීක්ෂණය කරහා තමයි නුවණක් දියුණු වෙන්නේ. ඉතින් ඒ නුවණ දියුණුනා නම් අන්න ඊට පස්සේ මේවෙන් ලැබෙන දැන් අර එක්කෙනෙක් ලියලා තිනවා වගේ ඊට පස්සේ වේදනාවන් ඇසුරු නොකර ඉන්න හිතන්න ඉගෙන ගන්නවා. දැන් අපිට වෙලා තියෙන වේදනාවක් ආපු ගමන් එක්කෝ දුක් වේදනාවක් නම් ඒක ගැටෙනවා. සැප වේදනාවක් නම් ඒක ග්‍රහණය කරගන්නවා, ඇලෙනවා. නමුත් වේදනානුපස්සනාවක් වැඩිලා හිතේ යම් නුවණක් දියුණුවාට පස්සේ ඒවා හිතීද්දෙන් හිතට උවමනාවක් නැහැ. හිත ඉන්නවා තමන්ගේ පාඩුවේ. ඉතින් එතකොට තියෙන වෙනම පැත්තක් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බඳු පැත්තක් ඉතින් දහම තුල පෙන්වනවා. විපස්සනාව තුල කතා කරනවා. ඉතින් ඒ පැත්තට තමයි අපි යොමු වෙන්න තියෙන්නේ. ඉතින් දෙකට කරගෙන යන්න. ඒකම සක්මන් භාවනාව. ස්වාමීන් වහන්සේ පාද ස්පර්ශය අරමුණු කරගනිමින් සක්මන ඇරඹීමි. වම දකුණ ලෙස යටිපතුල් විලුඹ මැද කොටස ඇඟිලි තුඩු ලෙස ස්පර්ශය නිරීක්ෂණය කළා. ඇවිදීම රිද්මයානුකූල වුණා. සක්මන ඉබේ සිදුවන බවත් මා අනුන්ගේ දෙකකුල් මත සිටින බවත් දැනුණා. නිදිමත ගතිය දැනුණා. එවිට නැවත නැවතත් පාද ස්පර්ශය අරමුණු කළා. ඉනෙන් පහළ කොටස මහත් බරගතියක් දැනෙන්නට වුණා. විටක මා විසිවෙන බවක් දැනුණා. මෙලෙස පැය භාගයකින් පමණ සක්මන අවසන් කළා. වැඩි පහදා උපදෙස් දෙනු මැන ස්වාමින් වහන්සේ. හොඳයි. ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඇත්තටම මේක තමයි අපි කියන්නේ පරතෝ බැල්මක් කියලා. පරතෝ කියලා කියන්නේ අනුන්ගේ වගේ බලනවා. මේක නිකන් කය මගේ නෙමෙයි මේක න අනුන්ගේ කයක්. එතකොට තමයි කයට නිකන් ඇවිදිනවා යා රෝබෝ කෙනෙක් වගේ මට පුළුවන් පැත්තකින් ඉඳන් බලන්න. මම මේක අස්සේ රිංග ගන්න යන්නේ නැහැ. පාදයේ ස්පර්ශ දැනෙනවා කය සක්මන් කරනවා. මට පුළුවන් නිකන් වෙනම දෘෂ්ටි කෝණයකින් බලනවා වගේ බලන්න. ඉතින් ඕක අත්‍යවශ්‍යයි. ඔතෙන්ට එන එක අත්‍යවශ්‍යයි. සතිපට්ඨානයෙන් ලැබෙන එක ප්‍රධාන ආනිසංසයක් තමයි ඕක. ඒ කියන්නේ අපි අත්දැකීම තුල හිර වෙලා නැහැ. අපිට පුළුවන් අත්දැකීමෙන් අයින් වෙලා අත්දැකීම නිරීක්ෂණය කරන්න. ඕක අත්‍යවශ්‍යයි. ඉතින් ඒක කායानुපස්සනාවේ ඉඳන්ම හැදිලා එනවා පොඩ. ඉතින් ඒක තමයි එළිය වෙලා තියෙන්නේ. කය නිකන් ඔහේ සක්මන් කරනවා මට පුළුවන් එහෙන් අයින් වෙලා බලන්න. ඊට පස්සේ ඔන්න කයේ වේදනාව දැනෙනවා මට පුළුවන් ඔන්න වේදනාව දිහාත් බලන්න. ඊට පස්සේ සිතුවිලි දැන් ඊළාට මගේ නෙමෙයි. හිත දිහාත් ඔන්න බලනවා මගේ නෙමෙයි වගේ. සිතුවිලි එනවා දැන් සිතුවිලි මගේ නෙමෙයි. සිතුවිලි ඇවිල්ලා යනවා. ඉතින් ඔන්න ඔය වගේ පැත්තක් හොඳට හැදිලා එනවා. හරි. සක්මන් භාවනාව උදෑසන දාණයෙන් පසු උඩුමහලේ ලනුපැදුරු මත සක්මන්ට යොමු නෙමි. ඉදිරියටත් හැරී ආපස්සට ගමන් කරන විටත් ඇවිදින බව සිහි කළෙමි. වම් සහ දකුණු පාද තබන විට ඒවා වෙන වෙනම හඳුනා ගැනීමට හැකි වූ අතර විටින් විට සිත විවිධ අරමුණු කරා ගමන් කළේය. නමුත් වෙනදාට වඩා ඉක්මනින් සිත එක්තැන් කර ගැනීමට හැකි විය. පාදයේ බිම වදින විට තද බව සහ රළු බව හොඳින් දැනුනි. වම් පාදයේ දැනීම දකුණු පාදයට වඩා ප්‍රකට විය. විනාඩි 15ක් විතර යන විට සිත පිට යාම බොහෝ දුරට අඩු වූ අතර ක්‍රමක්‍රමයෙන් පායට දැනුණු රළු බව වෙනුවට සිනිඳු බවක් දැනෙන්නට විය.
එනම් දැනීමක් පමණක් ලෙස හඳුනාගත හැකි විය. එසේම හොඳින් සිතා බලන විට ගමනේ වේගය නොදැනීම වැඩි වී ඇති බව දැනුනි. තවත් ටික වේලාවක් යන විට පාදයේ එසවි, තල්ලු වී, පහත් වී පොළොවට වදිනවා සිහිනෙන් මෙන් දැකීමට හැකි වූ අතර රළු බව වෙනුවට දැනීමක් පමණක් ඉතිරි විය. තවදුරටත් සක්මන් යොදන විට දෙපා තල්ලු වෙමින් ස්වයංක්‍රීයව යන්නාසේ පෙනුණු අතර එය බයිසිකලයක් පදින වාසේ දැනුනි. මෙසේ විනාඩි 15ක් පමණ සක්මන යෙදුණු අතර දෙපා වලට කිසිදු වෙහෙසක් නොදැනුනි. හොඳයි. ඒක තමයි කියන්නේ. උතන තියෙන එක්තරා අන්දමක විකාශයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ඔය මම ඇවිදිනවා කියන සංඥාවකින් යනවා. ඊට පස්සේ මම අයින් වෙලා නිකන් ඇවිදිනවා කියන සංඥාවෙන් යනවා. ඊට පස්සේ ඇවිදිනවා කියන එකත් අයින් වෙලා අපිට තද ගති, රළු ගති ඔය වගේ ධාතු ලක්ෂණ පැත්තක් යොමු වෙනවා. ඊට පස්සේ එහෙම කරගෙන යනකොට නිකන් තේරෙන නිකන් බයිසිකලයක් පදිනවා වගේ, ඔරුවක් පදිනවා වගේ මේ එහෙම ගතියකුත් දැනෙනවා. ඒතර මමයා දැන් ඇත්තෙම නැහැ. ඒ වෙනකොට නිකන් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉතින් මේ වගේ රටාවකට තමයි යෝග යන්නේ. ඉතින් වරදක් නැහැ කෙරලා තියෙන හොඳයි. පර්යංක භාවනාව එලිමහානේ ගස් සෙවණක පර්යංක සඳහා වාඩි වුනිමි. වැලි පොළවේ වාඩි වීම නිසා මුලදී අපහසුාවක් දැනුණත් සිත පිම්බීම් හැකිලීම් වෙත යොමු වන විට එය නැති වී ගියේය. මුලදී පිම්බීම් සහ හැකිලීම් පැහැදිලිව වෙන්කොට හඳුනාගත හැකි විය. විටින් විට සිත අරමුණු කරා දිව ගියද කෙටි වේලාවකින් සිත සංසුන් වන්නට විය. කාලයත් සමග පිම්බීම් හැකිලීම් වල ගොරෝසු ගතිය අඩු වී සිනිඳු වී යන බව දැනුනි. විනාඩි 15ක් පමණ වෙන විට සිනිඳු බව වැඩි වී පිම්බීම් හැකිලීම් වෙන වෙනම දැනීම නොපෙනී ගොස් එකම දැනීමක් විය. ඒ වන විට කය පිළිබඳ හෝ පරිසරය පිළිබඳ දැනුමක් නොවිය. ටික වේලාවකින් ඇඟ පුරාම නාඩි වැටෙනසේ ගැස්සීම් දැනෙන්නට විය. සිරුරේ ලේ ගමන් කිරීම දැනෙනම අයුරුදයි හඳුනාගත නොහැකි විය. ක්‍රමයෙන් ඒ නොදැනී ගොස් සියුම් පිම්බීම් හැකිලීම් වරින් වර පෙනෙන්නට විය. ඒ අතර අත්වල විදුලියක් වැනි හිරියක් ඇති වී තද විය. ඒ සමගම පිම්බීම් හැකිලීම් වේගවත් විය. ක්‍රමයෙන් සංසුන්දිනි. මෙම ක්‍රියාවලිය කිහිපවරක් සිදු විය. පැය භාගයක් පමණ පරයන්ක භාවනයේ යෙදුණෙමි. හොඳයි. ටිකට කරන්න. යන විදිය හොඳටම හොඳයි. ඒ කියන්නේ අපිට ඔය වගේ කියන්නේ එක දෙයක් කියලා නෙමෙයි. දැන් විපස්සනාවට මෙන්න මේ අහවල් අරමුණ විතරක් අපි භාවජනය කළ යුතුයි කියලා නියමයක් නැහැ. මොකද මේ කොයි දේත් පෙන්눔 කරන්නේ එකම ධර්මතාවක්, එකම න්‍යායක්. ඒතකොට අපි අරමුණ ඕන දෙයක් වෙන්න පුළුවන්. වේදනාව වෙන්න පුළුවන්, කයේ මේ විස්තර කරලා තියෙන කම්පණය වීම වෙන්න පුළුවන්, චලනය වීම වෙන්න පුළුවන්, හිතේ පහළ වෙන්න හැඟීම් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් වළංගුයි. ඒ නිසා මේ කරලා තියෙන නිරීක්ෂණය ඊටාම හොඳයි. දිගට කරගෙන යන්න. මගේ වාර්තා ස්වාමීන් වහන්සේ. ඒකේ අර මේ විශේෂයෙන් අත්වලයි කකුල් වල අර නිකන් ලේ ගමන් කරනවා වගේ න ගැස්සෙන ගතියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කම්පන ඒ කියන්නේ හැම කම්පනයක් ගානම නිරීක්ෂණය කරන්න. දැන් උතනදී ඇත්තටම අපි නිකන් අර හිත නිකන් එඩියුකේට් කිරීමක් කරන්නේ. හිතට නිකන් හොඳ අධ්‍යාපනයක් ලැබලා දෙනවා. එයා මෙතෙක්කල් මගේ කියාගෙන බොහොම ආසාවෙන් අල්ලන් හිටිය දේවල් වල ක්‍රියාකාරීත්වය යාට වටහලා දෙනවා. එයාටම පෙන්නලා දෙනවා. අපි නිකන් බලෙන් එයාට පොවනව නෙමෙයි. එයාටම බලා ගන්න කියනවා. ඒතර එයාම ඉගෙන ගන්නවා. ඉතින් අපිට ඒ ඉගෙන ගන්න අවශ්‍ය කරන අවස්ථාව සලස්සලා දීම තමයි අපි කරන්නේ. ඒතර එයා ඒක ඉගෙන ගන්න ඊට පස්සේ මේක හිමිට අත්හැරලා දානවා. ආයි අපි කියන්න ඕනේ නැහැ. හරි ලස්සනට උදාහරණයක් කියනවා චේතනාකරණීය කියන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඉතින් ඒ කියන්නේ දැන් මේ බඳු යථාභූත ඥාන දර්ශනයක් ඉදිරියට ඔකට කියනවා. ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම. ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම සාර්ථකව සිද්ධ වෙනවා නම් ඊළඟට මේක එපා වෙනවා කියන එක මේකෙන් හිත ඉවත් වෙනවා කියන එක ධර්මතාවක්. ඒක අපි ආයේ මේ ඉවත් වේවා කියලා චේතනාවක්වත් පහල කරන්න අවශ්‍ය නැහැ කියනවා. එච්චර නිකන් හේතුඵල ධමයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි මේ මම භාවනා කරනවා මම නිස්සරණවනේ ඉන්නවා කියලා මේ අපි ඔක්කොම හදාගත්ත සම්මුතියනේ ඒවා. නමුත් මේකේ භාවනාව කරද්දී මේ හේතුඵල ධමයක් හරි ලස්සනට පෙළ ගැහිලා එනවා. ඒක තමයි අපි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ හොඳට නිරීක්ෂණය ශක්තිමත් කරන්න සවිමත් කරන්න මේ අවබෝධය පොඩ ඉස්සරහට ඒවි. ඒ ධර්මතා ටික පෙළ ගැසේවි. කරගෙන යන්න. අවසාන වාර්තාවත් ඉවරයිනේ. හොඳයි. අවසාන වාර්තාව ඊට අධික වාර්තාවක අවසානයේ තියාගත්තා. ගරුතර ස්වාමීන් වහන්සේ පර්යංකය. ස්වාමීන් වහන්සේ මම දැනට අවුරුදු 3ක පමණ පෙර පර්යංකයේ සිටින විට මගේ මුළු කයම දියවි බිඳී වැටුණා. එය කීප විටක් වුණා. පසුව මට සිතට කය හසුුනේ නැහැ. සිත තරංගමාලාවක් වගේ මෙම ආකාරයෙන් චලනය වෙන අතරක් නෑර මම බලා ඉන්න විට එක් විටම කැඩී ගොස් යම් දොරටුවකින් ඇතුළු වුණා වගේ වුණා. එවිට මගේ හෘද ස්පන්දනය අසාමාන්‍ය ලෙස අධික වේගයකින් වැඩි වුණා. හරියට මරණයටපත් වෙන්නා වගේ මං ජීවිතේ අත්හැරියා. වෙන දෙස බලා වුණා. එම දොරටුවෙන් ඇතුළු වෙනවත් සමගම ආරක්ෂිත පටලයක් වගේ දෙයකින් මාව වැසී ගියා. එම දොරටුවෙන් වගේ තනින් ඇතුළු වුණු පසු ක්‍රමයෙන් හෘද ස්පන්දනය යථා තත්ත්වයටපත් වුණා.
ඉන්පසු මගේ මනසේ යම් වෙනසකින් මම හිටියේ කයට පෙර සිත පළවෙන හැටිත් සිත පහළ වූ පසු කය වැඩ කරන බවත් දිගටම මට සාමාන්‍ය ජීවිතයේදී පෙනී තිබුණා. පසුවත් මන් දිනපතා භාවනා කළා. ආරණ්‍ය වෙත ගොස් දින 12 13 දීර්ඝකාලීනව භාවනා කළා. ඉන් කෙටි කාලයකට පසු පරයන්ක භාවනාවේ පැය 6ක් පමණ උදේවැය දැක සිට මං සක්මනට ගියා. උදේවැය දකින්න හැම විටම සිත කය ඝට්ටණය වන තැන වේදනාව විනිවිද දකින්න විට ඒ තුළ මමත්වයක් දුටුවා. එම මම කියන සංවේදනාවේ කම්පණය වෙන තරංග ධාරාවේ උදේවැය මම දැක වුණා. පසුව සක්මනට ගියා. හරි. ඊළඟට සක්මන් භාවනාව. හරි. සක්මනේ යටිපතුල දෙස සිහිය පවත්වමින් යන විට එම දැනෙන දැනීම් ධාරාවේ උදේවැය දැක සිටියා. පසු තුන්වරක් මෙම ඕවල් ආකාරයට දිලිසෙන රිදී වලල්ලක්ද ඒවට රිදී පාට දිලිසෙන කුඩු වගේ අංශු ගොඩක් බිඳි ගියා. චිත්‍රයක් ඇඳලා තිනවා මේ ආකාරයයි කියලා. හොඳයි. පසුව සිත පමණක් තිබුණා. එකම ඒකකයක් මොකක්ද තේරෙන්නේ වගේ ස්පර්ශ වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒ තුල හටගන්නා ස්පර්ශය තුල මට මාව උපදින හැටි පෙනුණා. ඒකම ඔළුවට ලොකු පහරක් වැදුනා වගේ අකුණක් ඔළුවට වැදුනා වගේ මාව ගැස්සිලා යම් තැනකට වැටුණා. ඒ තැන කිසි දැනීමක් නැහැ. අසුරුසනක් වගේ තත්පරෙන් 1000කින් එකක් වගේ කාලයක්. ඒ මොහොතේ මට තිබ්බේ බුද්ධ හිතක්. බුදු පියාණන් වහන්සේගේ අකම්පිත බුද්ධ හිත ඒක. පසුව මට මහා බරක් ගැලවුණා වගේ සැහැල්ලු වෙලා ගියා. මට පුදුම ප්‍රීතියක් ආවා. මං එතනින්ම දානෙට ගියා. මට මං ගැන වෙනදා වගේ කිසි හැඟීමක් ආවේ නැහැ. ඔහේ හැඟීමකින් තොරව දානෙ ගත්තා. මට කන විදිය දිහා අනික් අය බලයි කියලා පිළිවෙලකට කන්න ඕන හැඟීමක් තිබ්බා. මට ඒ වෙලේ පටන් ඒ හැඟීම එන්නේ නැහැ. මං අවුරුද්දක් ආකාශයේ පාවෙන්නා වගේ ලොකු සැහැල්ලුවකින් ප්‍රීතියකින් හිටියා. පසුව සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. ඒත් විතින් විට නිතර වචන වලින් කිව නොහැකි හිතෙන් නැති කයෙන් නැති ශුන්‍යත්වයට මාව වැටෙනවා. එතන පටන් ඇති වෙන කෙලෙස් තරංග ධාරාවන් නිතර උදේවැය ලෙස දැක ගිලිහි යනවා. හරියට ආකාශයේ චිත්‍ර හඳින්නා වගේ මැකිලා යනවා පහසුවෙන්. මගේ හිත තුළ රූපයක් හැඟීම් ඉස්සර වගේ බරට බැසගත්තේ නැහැ. කම්පා වෙන ගතිය සෑහෙන අඩුයි. කම්පාවක් ආවත් වෙඩිලා හිටින්නේ නැහැ ඉස්සර වගේ. ඉන් වේගයෙන් නිදහස් වෙනවා. මැකිලා යනවා. හිතේ තියෙන උපාදාන සංවේදනා බිඳි යනවා පේනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 1ක පමණ කාලෙක මගේ සිත සියුම් ශක්තියින් ඝනීභවණය වෙනවා. විට මට හරි වෙහෙසයි. හරිම බරයි. චිත්ත තරංග ධාරාවට විනායකගේ සිත් මිශ්‍ර වෙන බව පේනවා. මට ලොකු වේදනාවක් එවිට කයේ පවතිනවා. මම හැකිතරම් මේ වේදනාව තුළ උපේක්ෂාව පවත්වනවා. මේ කය ඉරි ගියත් ඒ වේදනාව විපස්සනාවෙන් දකින්න උත්සාහ කරනවා. ඒ වගේ මෑතක පටන් මට ප්‍රබල ලෙස පටිඝය සහ රාගය එනවා. මම ඒ බරට කැමති නැහැ. හිතෙන් රිජෙක්ට් වෙනවා. ඒත් ප්‍රබල ලෙස එනවා. මගේ කායත් සහ සිතට ඝනීභවණය සියුම් ශක්තියින් හේතුන් පටිඝය සහ රාගය ප්‍රබල වෙනවා. එම මානසික මිශ්‍ර වීම සමග ධර්මයේ පෙනීම මැකී ගොස් හිත ඝනත්වයකින් පිරීලා යනවා. ඒ වගේම කයේ පටවි ගතිය, තේජෝ ගතිය ප්‍රබල ලෙස වැඩි වෙනවා. මේ සමගම කයට අධික වේදනාව වෙහස දැනෙනවා. එවිට මං ධාතු ස්වභාවය දෙසත් එහි වෙනස් වීම දෙසත් බලා සිටිනවා. හරි. ඇති. දැන් ඔතන ඇති පොඩ්ඩක් අර කලින් අපි කතා කරා වගේ ඔතන පොඩි වරද්ද ගැනීමක්, පටලවා ගැනීමක් තියෙන්නේ. අපේ හිත උදේවය බලා ඉඳලා ඒකෙන් අයින් වෙලා හිත නිදහස් වුණා නම් නිදහසයි වර්ධනය කරන්න ඕනේ. අපි ආයේ උපාදාන නොකරන තත්ත්වය වර්ධනය කරන්න ඕනේ. එහෙම නැතුව අපි ආයෙත් ධාතු බලනවා කියන්නේ, අපි ආයෙත් අරමුණකට හිත දානවා කියන්නේම වැරදි. ඉතින් එතකොට අපිට ඒක බොහොම ප්‍රබලව දැනෙනවා. බොහොම ඒක හරි වෙහෙස කරයි. ඉතින් එතකොට මෙතන මේ එක්තරා අන්දමකින් කමඨහන තේරුම් නොගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. අපි ගැඹුරකට ගිහිල්ලා තියෙනවා, විපස්සනාවක් වැඩිලා තියෙනවා. උදේවයක් අපි පෙන්ලා තියෙනවා මේ කියන විදිහට. ඉතින් ඒකේ අපිට ඒක දැනුණා නම් ඒක තේරුණා නම් ඒ අවබෝධය තුළින් හිත නිදහස් වීමක් තමයි වෙන්නේ. උපාදාන නොකර සිටීමක් වෙන්නේ. අර මෑනියක වගේ අනිශ්චිත වීමක් වෙන්නේ. කිසිවක් ඇසුරු නොකර ඉන්න තත්යකට හිතපත් වෙන්නේ. ඉතින් අපි එහෙම හිතපත් වෙද්දිත් ආයිත් ගිහිලා බලනවා කියන්නේ, ආයිත් ගිහිලා සක්මනේ ධාතු බලනවා කියන්නේ තනිකර වැරදි. ඉතින් එතනදී ආදි වෙහෙසයි. එතකොට ඉතින් ආයෙ ඔක්කොම පැටලෙනවා. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. හිතට බොහොම නිදහසේ ඉන්න දෙන්න. හිතට වද දෙන්න එපා.
කියන්නේ අපි මේ කාතකින් විපස්සනාවේදී හිතට චුටි වදයක් තමයි දෙන්නේ මේ. යාට තේරුම් ගන්න සලස්සනවා. හැබැයි යා තේරුම් ගත්තට පස්සේ ඒකෙන් ඉවත් වෙනවා. ඉවත් වුණාට පස්සේ විවේකයෙන් ඉන්න දෙන්න. ඉතින් මේක බුද්ධ දේශනාවේ බොහොම පිරිසුදු තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්මයන් දියුණු කරන්න කියන්නේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමී. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමී. මේ විදිහට හැම බොජ්ජංගයක් ගානෙම තියෙනවා. කියලා තියෙනවා දේශනා කළා තියෙනවා. කියන්නේ අපේ හිතේ ඒ උපාදාන නොකරන තත්වයක් අනිශ්චිත ස්වභාවයක් මතු වුණා නම් ඒක වර්ධනය කරන්නයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව නැවත නැවත හිත අර අරමුණු වල දවටන්න අරමුණු නිරීක්ෂණයට නෙමෙයි උනන්දු කරන්න තියෙන්නේ. කොහොමද මේ අනිශ්චිතතාවය පවත්වන්නේ? කොහොමද උපාදාන නොකර ඉන්නේ? ඒ පැත්තටයි යොමු කරන්න තියෙන්නේ. අපි වීරයෙන් නෙමෙයි දැන් යන්න තියෙන්නේ. වීරයෙන් ගිහිල්ලා අර මේ බලවත් පුරුෂයෙක් මිනිහෙක්ගේ ඔළුව නිකන් අනිනවා වගේ එහෙම කරලා හරියන්නේ නැහැ දැන්. හිතට නිකන් පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න. ගිහිලා උපාදාන කරાવી තේරුම් අරගෙන අත්හැරලා දාන්න. ආයෙ හිත විවේක වේවි. ඒතර කරන පැත්තකට නෙමෙයි දැන් අපි යන්න තියෙන්නේ කරන පැත්තකට යන්න තියෙන්නේ. අපේ භාවනාවේ එක්තරා අන්දමක වෙනස් වීමක් කරන්න අවශ්‍යයි. ආකල්පමය වෙනසක් කරන්න අවශ්‍යයි. ඉස්සර වගේ දරදඬු විදිහට මම භාවනා කරනවා නෙමෙයි දැන් වෙන්න ඉඩ දෙනවා. බාර ගන්නවා. වෙන දෙයට ඉඩ දෙනවා. එහෙම රටාවකට යන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි එතනින් සමාප්ත කරමු. මේ ස්තුතිවන්ත වෙනවා. පැය එකමාරක් කොහොම හරි ඉවසගෙන හිටියට. එහෙනම් අපි නැවතත් 4ට ධර්මදේශනාවත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.